පිළිගනු ලබනවා ජාතික සංවර්ධන මාධ්‍ය මධ්‍යස්ථානය සහ ජනමාධ්‍ය අමාත්‍යංශ වෙනුවෙන් මේ අවස්ථාවට සහභාගී වීම සම්බන්ධයෙන් මෙම සාකච්ඡාව පැයක් හෝ පැයක හමාරක් වගේ කාලයක් අපි කරන්න බලාපොරොත්තු වෙන අදවසේදී තිබෙන සියලුම ප්‍රශ්න නිරාකරණය කර ගැනීමට අවස්ථාව ලැබෙන පරිදි සූම් තාක්ෂණය ඔස්සේ අපි විකාශය කරනවා. ඒ වගේම Facebook live ඔස්සේත් අපේ Facebook පිටු හරහා විකාශය කිරීම සිදු කරනවා. ඒ වගේම Pure TV අංක 20 Event TV සහ ඒ වගේම දෙරණ 24/7 නාලිකාව හරහා සජීවීව විකාශය කරනවා. අපි බලාපොරොත්තු වෙනවා දවසේදී සූම් තාක්ෂණ ඔස්සේ එකතු වෙන සහෝදර මාධ්‍යවේදීන් ඒ වගේම මාධ්‍ය ක්‍රියාකාරීන් හට පුළුවන් ඔවුන්ගේ ඔවුන්ට තිබෙන ප්‍රශ්නය ආයතනයේ නම සඳහන් කරමින් හෑන්ඩ් රයිස් සිස්ටම් එක හරහා අපට යොමු කරන්න. එතනදී අපි ඔබට අවස්ථාව ලබා දෙනවා ඔබගේ ප්‍රශ්නය මේ පැමිණ සිටින සම්පත්දායකින්ට යොමු කරලා පිළිතුරු ලබා ගැනීමට. අපි අපගේ සාකච්ඡාව ආරම්භ කරමින් ගරු අධිකරණ ඇමැතුමනි අපි ඔබතුමාට පුළුවන් අපිට විස්තර කරන්න මෙම පෝර්ට් සිටියේ තියෙන නීතිමය තත්ත්වය පිළිබඳව. මුලින්ම සුබෝදෑසනක් ඔබ සියලු දෙනාටම විශේෂයෙන්ම මේ වගේ සාකච්ඡාවක්ට සාකච්ඡාවක් සකස් කිරීම පිළිබඳව බුතුමන්ලාට තම කාලෝචිතයි අපේ සම්පූර්ණ ස්තුතිය පුද කරනවා. ජනාධිපති නීතිඥ යන්ත වීරසිංහ මැතිතුමත් නීතිඥ දිලාන් පෙරේරා මැතිතුමත් මාත් එක්ක සිටිනවා. නීතිමය තත්ත්වය සකස් කෙටියෙන් සැකවින් විස්තර කරන්නට පෙර මම පැහැදිලි කරන්නම් ඇයි මේ වගේ විශේෂිත ආර්ථික කලාප ලෝකේ තියෙන්නේ. මේකට ඉංග්‍රීසියෙන් අපි කියනවා SEZ කියලා, Special Economic Zones කියන එක. මේකෙන් බලාපොරොත්තු වන්නේ රටට ආයෝජන ලබා ගැනීම සඳහා. ඇමරිකාවත් ආයෝජනය වෙනුවෙන් සටන් කරනවා. චීනයත් ආයෝජන වෙනුවෙන් සටන් කරනවා. ඉන්දියාවත් ආයෝජන වෙනුවෙන් සටන් කරනවා. එහෙනම් අපිට ආයෝජනයකින් තොරව ඉදිරියට යන්නට බෑ. ආයෝජනය කරන්නේ කවුද? ආයෝජනය කරන්නේ ජාත්‍යන්තර ආයෝජකයා. ආයෝජකයා මොකද්ද බලන්නේ? ආයෝජකයා බලන්නේ තමන්ගේ ආයෝජනවලට වඩාත් සුදුසු පරිසරය කොහෙද තියෙන්නේ? ඒ පරිසරයට අපි කොහොමද යන්නේ? ඒ හින්දා තමයි කාලෙන් කාලෙට විවිධ රටවල් විවිධ තැන්වලදී ඊට ගැළපෙන ආකාරයට වඩා ආකර්ශනීය පරිසරයක් සකස් කිරීම සඳහා නීති පද්ධති ගේනවා, වෙනම කලාප හදනවා. මින්ද මේක අලුත් දෙයක් නෙවෙයි. මේකෙන් අපි දැක්කා 1978 වර්ෂයේ ග්‍රේටර් කොළඹ ඉකොනොමික් කමිෂන් කොළඹ ආර්ථික කොමිෂන් සභාව ස්ථාපිත කරා එක්සත් ජාතික පක්ෂ රජයේ මහ කොළඹ. ඊට පස්සේ ඒක BOI එකට බව ආයෝජන මණ්ඩලයේ බවට සකස් කරා. ඔබ දන්නවා 1978 ඒ පටන් ගැනීමත් එක්ක ලංකාව පුරා විශාල කර්මාන්තපුර රාශියක් බිහි වුණා. කටුනායක කොග්ගල විවිධ තැන්වල ඒ තැන්වල අද විශාල ශ්‍රී ලාංකිකයන් ප්‍රමාණයක් සේවය කරනවා. දැන් ගිය වසරේ ලංකාවට ලැබුණු විදේශ විනිමයන්ගෙන් මම හිතන විදියට බිලියන 4ක් පමණ ආවේ ඒ කර්මාන්ත ශාලා ඇතුළත පිටුවන ලද ඇඟලුම් කර්මාන්ත වලින්. දැන් අද අපි එදා අපි තනියෙන් ඉන්නකොට අද ගිය අවුරුද්දේ බංගලාදේශය තමන්ගේ ඇඟලුම් වලින් ලබාගත් ප්‍රමාණය බිලියන 24ක් වගේ ඉහළවිල්ල කියනවා. ඉතින් තරඟේ එන්න වැඩි වෙනවා. එදා වගේ අපි විතරක් නෙවෙයි විවෘත වෙලා තියෙන්නේ. බංග්ලාදේශයත් අද විවෘත වෙලා, මියන්මාරයත් අද විවෘත වෙලා, කැම්බෝඩියාවත් අද විවෘත වෙලා, වියට්නාමයත් අද විවෘත වෙලා. ඉතින් ඒ තරඟයට අපි මුහුණ දෙන්න නම් අනිත් අයට සාපේක්ෂව අපිත් ප්‍රගමණය වෙන්නට ඕන. එහෙම නැත්නම් අපිට එක තැන තමයි පල් වෙන්නේ. එම නිසා තමයි මම හිතනවා දැන් 1980 වන්නකොට ලෝකයේ සේවා ආර්ථිකය තමයි 56යි තිබුණේ. 47ක් මැනුෆැක්චරින්. ඒ කියන්නේ නිෂ්පාදන ආර්ථිකය. නමුත් 2018 වනකොට එය 68 දක්වා වැඩි වෙලා තියෙනවා සේවා ආර්ථිකය. ඉතින් මේ සේවා ආර්ථිකයෙන් කොටසක් අපි ලබා ගන්නට උත්සාහ කරන්නට ඕන. එහෙම නැත්නම් අපි මේ තරගයෙන් පරදිනවා. ලංකාව දිහා බැලුවත් 2018 වර්ෂයේ අපේ ජල ජාතික නිෂ්පාදනයෙන් 61ක් අපිට ලැබුණේ සේවා ආර්ථිකයෙන්. සම්පූර්ණ ශ්‍රම බලකායෙන් 47ක් ඉන්නේ සේවා ආර්ථිකයට සම්බන්ධව. ඉතින් මේ විශේෂ ආර්ථික කලාප කියන එක අද ඊයේ පටන් ගත්ත දෙයක් නෙවෙයි. විශේෂයෙන්ම අපි දන්නවා කේමන් අයිලන්ඩ් වල, මොනාකෝ වල, හොංකොං වල, මකාෝ වල, සිංගප්පූර් වල, ලක්සම්බර්ග්, ෂැන්ඝායි, ජිබ්‍රෝල්ටා ලෝකේ විවිධ රටවල් වල ඇමරිකාවේ, යුරෝපයේ පස්සේ දකුණු ආසියාවට ආවා.
අපි හොඳට දන්න දේවල් තමයි හොංකොං එකයි ඩුබායි එකයි සිංගප්පූ එකයි ෂැන්ග්හයි සිටි එකයි. කොහොමද ඒගොල්ලෝ ඒකත් එක්ක මේ සම්පූර්ණ දේ ඉදිරියට අරගෙන කියන එක. මෑත කාලේ අපි හොඳට තේරුම් ගන්න ඕන එක දෙයක් තියෙනවා. ඒක තාමත්ම වැදගත්. ඒ තමයි අපිත් එක්ක තරඟ කරන විශේෂයෙන්ම මේ වගේ දෙයක් සම්බන්ධයෙන් ආයෝජකයාට තරඟ කරන තවත් කලාපේ අපි තරඟ කරන කොටස් 4ක් ඉන්නවා. එකක් තමයි ඩුබායි වල තියෙන අපි දන්න ෆයිනෑන්ෂල් සිටි එක. දෙවෙනි එක තමයි ගුජරාට් වල ඉන්දියාවේ තියෙනවා ෆයිනෑන්ෂල් ටෙක්ස් සිටි එක. ඊළඟ තියෙනවා සොන්ග්ඩෝ දකුණු කොරියාවේ සොන්ග්ඩෝ නගරේ. ඊට පස්සේ මලේසියාවේ ලබුවාන් වල. ඉතින් මේගොල්ලොත් එක්ක තරඟ කරලා මේ ආයෝජන ලබා ගැනීම සඳහා යම් ක්‍රමවේදයක් සකස් කරන්න ඕනේ. ඒ ක්‍රමවේදය අනුව තමයි අපි වරාය නගරය නිර්මාණය කරලා තියෙන්නේ. එම කරන්න අවශ්‍යයි. අවශ්‍ය තමයි ආයෝජකයාට අවශ්‍ය ඒ දේවල් දෙන්න නම් අපි තේරුම් ගන්නට ඕන ලංකාව අපි ලෝකයේ ආයෝජකයා බලන දර්ශක දෙකක් තියෙනවා අනිත් ඒවල් අතර. ඩුයින් බිස්නස් ඉන්ඩෙක්ස් කියලා. ඒ කියන්නේ ව්‍යාපාර කරන්න වඩා සුදුසු රටවල් කොහෙද කියන එක බලනකොට අපි ඉන්නේ 99 වෙනි ස්ථානයේ. අපි ඉන්නේ 99 වෙනි ස්ථානයේ. ඒ කියන්නේ තවත් රටවල් 98ක් පහු කරලා අපිට එන්න ඕන. ඉතින් එහෙමනම් අර ලංකාවේ තියෙන මොන හරි හේතුවක් නිසා එනව මිසක ආයෝජකයට එන්න හේතු නැහැ. ඒත් එක්කම enforcing contract ගිවිසුමක් සම්බන්ධයෙන් යම් ගැටලුවක් මතු වුණාම අධිකරණ ක්‍රියාකලාපයේ ගියාම අපි ඉන්නේ 165 වෙනි ස්ථානයේ. රටවල් 180කින්. හින්දා මේක වෙනස් කරලා අලුත් ක්‍රමවේදයක් හඳුන්වා දෙන්න ඕනේ ආයෝජකයා ලබා ගන්න. එහෙම නැත්නම් අපිට වෙන්නේ හැමදාම කියව ඉන්න පුළුවන් කවදාවත් අපේ ආර්ථික වර්ධනය ලබා ගන්නට බැරි තත්වයකට පත් වෙනවා. මම මේකේ ඒ හින්දා තමයි අපි දිගටම උත්සාහ කරා මම හිතන 78 පටන් ගත්ත දවසේ ඉඳලම ආයෝජන මණ්ඩලය අපි උත්සාහ කරලා තියෙනවා one stop shop එකක් කරන්න. ඒ කියන්නේ ආයෝජකයා ආව නම් ඔහුට එක තැනකට ගිහිල්ලා ඔහුගේ වැඩ කටයුතු කරගන්න පුළුවන් තත්ත්වයක් තියෙනවද කියන එක. අද අපි දන්නවා ආයෝජකයා ආව නම් අපිවත් නිතර හම්බ වෙනවා. ඔවුන්ට පළාත් පාලන ආයතනයකින් වැඩක් කරගන්න බෑ. එතනින් යවනවා තව තැනකට. තව තැනකින් යනවා මාර්ග තැනට. ඊට පස්සේ යනවා පරිසරයට. ඉඳ මේ සම්පූර්ණ ක්‍රියාවලිය හින්දා ආයෝජකයා හුඟක් වෙලාවට ආපස්සට හැරිලා නැවත යනවා යන්න. එය ඔවුන්ව ලබා ගන්නට හුඟක් අය බලාගෙන ඉන්නවා කලාපේ. ඉඳ අපි තාමත්ම පැහැදිලිව තේරුම් ගන්නට ඕන ඒ කතා කරන සමහර අය කියන සමහර දේවල් අපිට ආදරයට කියන දේවල් නෙවෙයි. ඔවුන්ට අවශ්‍ය නගරවලට ආයෝජන හරහා යවීම සඳහා කරන යම් යම් උපක්‍රම කියන එක තමයි අපිට තේරෙන්නේ ශේෂයෙන්ම විදේශීය බලවේග. එම නිසා අපි ඉතාමත්ම පැහැදිලිව බලා ගන්නට ඕන. මම දැන් නීතිමය තත්ත්වය පැහැදිලි කරන්න. මේ ආයෝජන කලාපය ඉතාමත්ම පැහැදිලිවම සම්පූර්ණ ප්‍රමාණය ගත්තම හෙක්ටයාර 269යි. 269යි. හෙක්ටයාර 269න් හෙක්ටයාර 91ක් පොදු පහසුකම් සඳහා. පාරවල්, වාහන, පාක්ස්, අන්ඩර්ග්‍රවුන්ඩ් ඒව සියල්ල සඳහා. ඒව විකුණන්න බෑ, දෙන්න බෑ. ඊට පස්සේ හෙක්ටයාර 116ක් 143ක් ව්‍යාපෘති සමාගමට. මොකද අපි දැනගන්නට ඕන 2013 මේක අස්සන් කරලා හම්බ වෙලා වුන් බිලියන 1.4ක් වියදම් කරලා මේක දියුණු කරේ නැත්නම් අපිට තාම තියෙන්නේ මුහුදෙක් කොටසක් විතරයි. ඉතින් ඕන ආයෝජනය කරනවා නම් ඕනෑම ආයෝජකයෙක් ප්‍රතිලාභ බලාපොරොත්තු වෙනවා. ඔවුන්ගේ ප්‍රතිලාභ තමයි 143ක භූමි භාගයක් ඔවුන්ට ලබා දීමට එකඟ වෙලා තියෙනවා. දැන් ඊට ඇරුණාම 123ක් රජයේ කොටස් බවට තියෙනවා. හැබැයි මේ 100%ම රජයට අයිති රජයේ තමයි අයිතිකාරය. එහින්ද මේ වෙන කාටවත් භූමි භාගයක් දුන්නයි කියන එක සම්පූර්ණයෙන්ම බොරුවක්, මුලාවක්, අසත්‍යයක්. රජයට මේක අයිති වුණොත් රජයේ තමයි ඒ සම්බන්ධයෙන් කටයුතු කරන්නේ. එතකොට ඒ හින්දා තමයි ඔබ දන්නවා මේ වනකොටත් අපි දන්නවා පරිපාලන දිස්ත්‍රික්ක පනත යටතේ මෙම කොටස කොළඹ දිස්ත්‍රික්කයට අනුගත කරලා තියෙනවා. මේ සියල්ල දැන් නාගරික සංවර්ධන අධිකාරියට බාර දීලා තියෙනවා. එතකොට මේ වනකොටත් 2016 දී ත්‍රිපාර්ශ්වික ගිවිසුමක් අත්සන් කරලා තියෙනවා. බස්නාහිර පළාත්, බස්නාහිර හා මහනගර අමාත්‍යාංශයත්
අපි ඒ කාලේ කිව්වා මෙගාපොලිස් කියලා. මෙගාපොලිස් අමාත්‍යාංශයයි නාගරික සංවර්ධන අධිකාරියයි පෝට් සිටි කම්පැනි එකයි එකතු වෙලා ගිවිසුමක් අත්සන් කරලා තියෙනවා. ඒ ගිවිසුම අත්සන් කරලා තමයි ඒ වැඩි දියුණු කිරීම පටන් ගත්තේ. අවුරුද්දක් කාලය ගත වෙච්ච හින්දා අපිට සිද්ධ වුණා අපි මුලින් එකම වෙච්ච ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් සංවර්ධන සමාගමට දෙන්න. එහෙම නැත්නම් ඊට වඩා වැඩි ප්‍රමාණයක් ලැබෙන්නේ රජයට. එහෙනම් මේ සියලු දේවල් රජයට තමයි අයිති. එහෙනම් කවුරු හරි කියනවා නම් වෙන කාට හරි තියනවා කියන එක බොරුවක්. ඒ රජයට අයිති නොවන 143ක ප්‍රමාණයක් 199 අවුරුද්දක බද්දකට තියෙන්නේ. ඔවුන් යලි බද්දට දෙනවා නම් අපි ඒකට ඉංග්‍රීසියෙන් කියනවා සබ්ලීස් කියලා. ඒ බද්දටත් දැන් තියෙන විදිහට නාගරික සංවර්ධන අධිකාරිය අත්සන් කරන්නට ඕන. ඒ කියන්නේ රජයේ කොටසකුත් පාර්ශවයක් වෙන්නට ඕනේ 43ත්. ඒ හින්දා අපේ පාලනයෙන් ඉහළවා කියන එක සම්පූර්ණ බොරුවක්. ඒක ඇත්ත නෙවෙයි. චීන සමාගමට විතරක් තමයි මෙතන ආයෝජනය කරන්න පුළුවන් කියන එක බොරුවක්. ඕන අයට ඇවිල්ලා කැමති අය මුදල් යොදවලා ආයෝජනය කරන්න පුළුවන්. මේව තමයි අනිත් රටවල් සංවර්ධනය වෙලා තියෙන්නේ. මේක මැජික් එකක් නෙවෙයි. ඩුබායි වල, ගුජරාට් වල, ෂැන්හයි වල, හොංකොං වල, සිංගප්පූර් වල, මොනාකෝ වල, ලක්සම්බර්ග් වල, කේමන් අයිලන්ඩ් වල. ඉතින් ඇයි අපි විතරක් කරනකොට මේ සම්බන්ධයෙන් බොරු කතා කියන්නේ? ඊට පස්සේ නීතිමය තත්ත්වය. සම්පූර්ණයෙන්ම මේකට බලපාන්නේ ශ්‍රී ලංකාවේ නීතිය. අපරාධ නීතිය ශ්‍රී ලංකාවේ නීතිය, පොදු නීතිය ශ්‍රී ලංකාවේ නීතිය. දැන් වුණත් ඔබ දන්නවා සමහර වෙලාවට අපිට තියෙනවා 1995 අංක 11 දරන බේරුම් කරන පනත. එතකොට පාර්ශවයන් දෙකක් Taman එකඟ වන යම් කමර්ෂල් කියන්නේ වාණිජ ගිවිසුමක් සම්බන්ධයෙන් ගිවිසුමකට එළඹ වුණාම ඔවුන්ට පුළුවන් උසාවියට නොගිහින් බේරුම් කරන එක විසඳ ගන්න. දැනුත් ඒක රකේ රීටිය. ඒ අනුව මෙහිට එන අයට බේරුම් කරණයට සම්බන්ධ වෙච්ච අය වාණිජ කටයුතු සම්බන්ධයෙන් බේරුම් කරණයට යන්න පුළුවන්. ඒ ඇරුණම ඊට වඩා වෙනස් කරණක් තියෙනවා නම් බේරුම් කරණයකට එළඹුණු නොදයක් තියෙනවා නම් ගිවිසුමකට සම්බන්ධ නොවෙච්ච දෙයක් තියෙනවා නම් නඩු දානවා නම් කමර්ෂල් හයි කෝට් එකේ වාණිජ මහාධිකරණයේ නඩු දාන්න පුළුවන්. ඒ නඩු දැම්මම ඒ නඩුවලට ප්‍රමුඛතාවය දීලා මුලින්ම අහණ්ඩයි කියලා ඉල්ලීමක් කරලා තියෙනවා මේ පනතේ. ඒ අරුණම මේ සම්පූර්ණ පනත පාලනය කිරීම සඳහාම සම්පූර්ණ යාන්ත්‍රණය පාලනය කිරීම සඳහා කොමිෂන් සභාවක් ස්ථාපිත කරනවා. ඒ කොමිෂන් සභාව ස්ථාපිත කරාම කොමිෂන් සභාවට 5 දෙනෙකුට අවම වශයෙන් 5 දෙනෙක් හෝ උපරිම වශයෙන් 7 දෙනෙක් යෝජනා කරන්න ඕන. කවුද ඒ පත් කරන්නේ? ඒ පත් කරන්නේ ජනාධිපතිතුමා, මේ රටේ ජනාධිපතිතුමා. අස් කරන්නත් එතුමාට බලය තියෙනවා පනතේ 9 වන වගන්තියට අනුව. එතකොට ඊට පස්සේ යම් කිසි හේකින් ඔහු ක්‍රියා කරන හොඳ නෑ කියලා හිතුවනම් අස් කරන්න නැතුව ඉන්න පුළුවන්. අස් කරලා දාන්න පුළුවන්. දැන් හරියට අපේ ලංකාවේ දැන් උනත් ජනාධිපතිතුමා තමයි ආණ්ඩුකාරවරු පත් කරන්නේ. ජනාධිපතිතුමා තමයි ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරු පත් කරන්නේ. මහාධිකරණ විනිශ්චයකාරවරු පත් කරන්නේ. අභියාචනාධිකරණ විනිශ්චයකාරවරු පත් කරන්නේ. මහ බැංකුවේ අධිපතිතුමා පත් කරන්නේ. ඉතින් එහා සමානව මේ කොමිසම පත් කරනවා. පත් කරලා හොඳට වැඩ කරොත් තියාගන්නවා. වැරදි වැඩ කරොත් ගෙදර යවනවා. ඉතින් මේ බොරු බිල් එකනේ මවල තියෙන්නේ මේකේ. මොකද්ද මේ කරන්නේ? මේක ඇත්තටම this is an occasion to celebrate. මේ බය වෙලා අඟුල් ගැහිලා ලෝකෙට බොරු බයක් මවාපාන අවස්ථාවක් නෙවෙයි. මේ අපේ රටේ සංවර්ධනයේ හැරවුම් ලක්ෂ්‍ය. මේ හැරවුම් ලක්ෂ්‍ය අපි මේක ඇත්තට වශයෙන්ම සැමරිය යුතු අවස්ථාවක්. ඩුබායි වල කොහොමද ඩුබායි වෙනස් වුනේ? ෂැන්හයි හින්දා හොංකොං හින්දා කොහොමද චීනය වෙනස් වුනේ? කොහොමද සිංගප්පූරුව දකුණු ආසියාතික රටවල් වලට මම්මාවත් සැකසුවේ? ඒ වගේ අවස්ථාවක් මේක. මේකෙන් බය වෙන්න කිසිම දෙයක් නැහැ. මේකෙන් අවසාන වශයෙන් සිද්ධ වන්නේ රටට ආයෝජකයෝ ගෙන්න ගැනීම සඳහා තරඟ කරන එක. ඒ තරඟයට සුදුසු වාතාවරණයක් අපි සලස්සලා දෙන්නට ඕන. එහෙමනම් කෙටි වශයෙන් අපි අහනවා නම් භූමි භාගය අපේ නම්, අයිතිය අපේ නම්, බදු දීමට ඔවුන්ට අයිති කොටස පවා බදු දීමට අපි අත්සන් කළ යුතු නම්, රටේ සාමාන්‍ය නීතිය නම් ක්‍රියාත්මක වෙන්නේ, ව්‍යවස්ථාවට යටත් නම්, රටේ තියෙන උසාවි වලට ගිහිල්ලා නම් ප්‍රශ්න විසඳ ගත යුත්තේ, කොහොමද වෙන කාගේ හරි මොනවා හරි එකක් වෙන්නේ? ඒක ඇත්ත වශයෙන්ම කනගාටුයි. හැමදාම රට සංවර්ධනය වෙනකොට සංවර්ධනයට මුල පෙරනකොට මොන හරි දෙයක් මේ රටට වෙලා ආපස්සට රට යවන යම් අදුෂ්‍යමාන බලවේගයක් ක්‍රියාත්මක වෙනවා. මේ සැරේ ඒකට අපි අහු නොවි රට
සංවර්ධනය හිනි පැත්තට නංවන්නට මෙම ක්‍රමවේදය උපයෝගි කරගත යුතුයි කියන එක තමයි රජයක් වශයෙන් අපිට කියන්න තියෙන්නේ. හරි ඇමතුමනේ ඔබතුමා කිව්වා මේ අධිකරණය ලංකාවේ අධිකරණයම තමයි එතන ක්‍රියාත්මක වෙන්නේ කියලා. කෙනෙක් අහන්න පුළුවන් අපිට දඩේ ගෙවන්න වෙන්නේ චයිනා කරන්සියකින්ද කියලා. නෑ ඇත්ත වශයෙන්ම එහෙ වරදක් වුණාම ඔබ දන්නවා ඒ අය කරගන්න මුදල් දැන් කොමිසම කියනකොට කොමිසම තමයි මෙහේ බලගතුම ආයතනය. ඒක හරියට ගවන කෙනෙක් යටතේ පළාත් සභාවක් වගේ ගවන කෙනෙක් යටතේ ක්‍රියාත්මක වෙන එක. ඒ සියලු මුදල් කොමිසමට එන්නට ඕන. කොමිසම ඒ මුදල් ඒකාබද්ධ අරමුදලට වැය කරන්නට ඕන. ඒකාබද්ධ අරමුදල කියලා කියන්නේ ශ්‍රී ලංකාවේ මුදල්. මේක සම්පූර්ණ වැරදි අර්ථකථනයක් සහ අවබෝධයක්. ඒ හින්දා ඊට පස්සේ මම දැක්කා දැන් මේ මුදල් සම්බන්ධයෙන් ඔවුන්ගේ විගණක වාර්තාව වාර්ෂික වාර්තාව ජනාධිපතිතුමාට හෝ මුදල් ඇමතිවරයාට වාර්ෂිකව ඉදිරිපත් කරන්න ඕන. ඒ වාර්තාව නැවත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න ඕන. පාර්ලිමේන්තුවේ මාස 3 මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න ඕනේ. හින්දා මේක මේ හැංගිලා කරන්න පුළුවන් දේවල් නෙවෙයි. දෙවෙනි එක මෙම ස්ථානයේ යම් යම් දේවල් කරනකොට යම් යම් රෙගුලාසි ගේන්න සිද්ධ වෙනවා. ඒ රෙගුලාසි ගැසට් කරන්න ඕනේ. ගැසට් කරලා මාස 3කින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න ඕනේ. පාර්ලිමේන්තුව විසින් ඒක තහවුරු නොකරා නම් ඒ රෙගුලාසි අහෝස් වෙලා යනවා. මම දන්නේ නැහැ කොහොමද මේක වෙන රටක පාලනයක් වෙන්නේ කියන එක. මේක තමයි සාමාන්‍ය ක්‍රමය. ඒක අපේ පාර්ලිමේන්තුව සලකලා බලන්න ඕනේ මාස 3කින්. අනුමත කරේ නැත්නම් ඒ රෙගුලාසි අහෝස් වෙනවා. කිසිම රෙගුලාසියක් උදාහරණයක් අපි ගමු බැංකු රෙගුලාසි කියලා. බැංකු රෙගුලාසි කොමිසමට ඕන විදියට කරන්න බෑ. කොමිසම ඒක සකස් කරලා ජාත්‍යන්තරයට ගැලපෙන විදියට ඒක හදලා ආයෝජකයන්ට ආකර්ෂණය වෙන විදියට හදලා ඉදිරිපත් කරන්න ඕනේ මොනිටරි බෝඩ් එකට. මූල්‍ය මණ්ඩලයට. මූල්‍ය මණ්ඩලයේ කොන්කරන්ස් එක. මූල්‍ය මණ්ඩලයේ එකඟතාවය ඇතිව විතරයි ඒවා ඉදිරිපත් කරන්න පුළුවන් වෙන්නේ. එම නිසා එහෙම කිසිම දෙයක් මෙතන හංගල කරන්න දෙයක්වත් නැහැ, කරලා ඇති වැඩකුත් නැහැ. මේ අවසාන වශයෙන් මේකේ ප්‍රතිලාභ ලැබෙන්න ඕනේ මේ රටේ ජනතාවට. ඔව් ඇමතුමනි අපේ ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහ මැතිතුමාට යොමු වෙනවා. ඔබතුමාට පුළුවන් ද විස්තර කරන්න ජනාධිපතිවරයානේ මෙතන කමිෂන් එක පත් කරන්නේ. එතනදී තියෙන ජනාධිපතිවරයාට තියෙන බලතල කොහොමද ඒ කමිෂන් එක පත් කරන්න සහ ඉවත් කිරීමේ ක්‍රම උපායන්? ස්තුතියි ඉෂාන්. ප්‍රථමයෙන්ම මම ඉතාම ස්තුතිවන්ත වෙනවා ගරු අලි සබ්රි ඇමතිතුමාට, අධිකරණ ඇමතිතුමාට ඉතාම වටිනා කාලෝචිත ප්‍රවේශයක් ලබා දුන්නා මේ සාකච්ඡාවට. එතුමා පෙන්නලා දීපු කාරණාවක කියපු කාරණාවකින් මම පටන් ගන්න ලෑස්ති. එතුමා කිව්වා මේක මේ බිල්ලෝ මවාගෙන නිකන් නැති බිල්ලෝ පෙන්නලා ඉවරලා පස්සට යන්න තියෙන අවස්ථාවක් නෙමෙයි. අපි සමරන්න ඕනේ, සෙලිබ්‍රේට් කරන්න ඕනේ, සන්තෝෂ වෙන්න ඕනේ අවස්ථාව. මොකද රට ඉස්සරහට යන්න ආර්ථික වශයෙන් ඉදිරියට යන්න තියෙන හැරවුම් ලක්ෂ්‍ය, ප්‍රධාන හැරවුම් ලක්ෂ්‍ය තමයි අපි ඇවිල්ලා ඉන්නේ. දැන් ගල්ව ඇමතිතුමනි ඔබතුමා බොහොම හොඳ දත්ත වගයක් දුන්නා. මෙන්න මේවෙන් අපි පිට යන්නේ නැද්ද? හැමදාම අපි මෙතන ඉන්නවද? අපි බිස්නස් කිරීමේ 99 වෙනි ස්ථානයේ නම් ඉන්නේ. මොකක්ද අපෙන් බලාපොරොත්තු වෙන්නේ? අපි ඔතනින් ඉස්සරහට යන්නේ නැද්ද? හැමදාම මේ වගේ බිල්ලෝ මාවමාව නැති බිල්ලෝ මාවමාව අපි එකම තැන පල් වෙනවද? කොන්ත්‍රාත් සම්බන්ධයෙන් 165 වෙනි ස්ථානයේ නම් ඉන්නේ. මේ රටට එක ආයෝජකයෙක් එනවද? ඉතින් එම නිසා දැන් මේ ලැබිලා තියෙන අවස්ථාවෙන් අපි ප්‍රයෝජන අරගෙන මේ රට දියුණු කරන්න ඕනේ. ඒකේ ප්‍රතිලාභය යන්නේ අපේ රටේම මහ ජනතාවට. ඇතැම් පිරිස් මේකට බොහොම අකමැති. මොකද ඒගොල්ලෝ බලන්නේ අනාගතයේ මේ ආණ්ඩුවට කරගන්න බැරි වෙන තත්ත්වයක් හදලා ඒගොල්ලෝ බලයට. නමුත් මේක සාර්ථක වුණාම මේ ප්‍රතිලාභය යන්නේ මේ රටේ දූපුතුන්ට, දෙමව්පියන්ට යන්නේ. රටේ ජනතාවයි සුඛිත මුදිත වෙන්නේ. දැන් ඔබතුමා අහපු ප්‍රශ්නෙට ඉෂාන් මම කියන්නම්. ඔව්. මේ ඉස්සෙල්ලාම පෙන්වන්න ඕනේ අපේ ගරු ඇමතුමා මේ පිළිබඳව කිව්වා. මම මේ ඒ ලේඛන ටික පෙන්වන්නම්. එතකොට පෙනෙයි අපි ඉන්නේ ඔය මවන බිල්ලගේ හැටියට අපි ශ්‍රී ලංකාවෙන් පිටද ශ්‍රී ලංකාවේ ඇතුළද? ඇයි මේ වගේ බොරු කියන්නේ? ඇයි මේ වගේ නිකන් බොරු කියලා මිනිස්සු රවට්ටන්න හදන්නේ? මෙන්න ගැසට් පත්‍රය. මෙන්න ගැසට් පත්‍රය.
මේ ගැසට් එක ගහලා තියෙන්නේ දෙදස් 19 අගෝස්තු 5 වෙනිදා. පහුගිය ආණ්ඩුව කාලේ. ඔව්. දැන් මේ ගැසට් එක ගහනකොට ඔය අද බිල්ලෝ ගැන කතා කරන අයින් කොහෙද හිටියේ? ඒ ආණ්ඩුවෙමනේ හිටියේ. එදා කිව්වද මේක ගහන්න එපා මේක පටන් ගන්න එපා මේ ව්‍යාපෘතිය පටන් ගන්න එපා. එතකොට මේ භූමි ප්‍රමාණය ලංකාවෙන් පිටට යනවා. සිතියමෙන් පිටට යනවා. මේකට එන්නේ පිටරට කොම්පැනියක් ආයෝජනය කරන්න. එහෙම ආවොත් වෙන්නේ මොකද්ද? මේ අපේ රටේ නෙමෙයි නේද මේක මේ පිටරටක ආයෝජන නේද කියලා කිව්වද? අද ඔය කතා කරන අයන් හිටපු ආණ්ඩුවෙන් නේද මේක කළේ? 2019 අගෝස්තු 5 වෙනිදා. මෙන්න මේ ගැසට් එකේ කියන දේ මේ භූමි ප්‍රමාණය දැන් කාටත් පේනවා කොයි සිටියේද තියෙන්නේ කියලා. ලංකාවේද වෙන කොහේ හරිද කියලා. මේ ගැසට් එකේ කියලා තියෙනවා within the administrative district of Colombo. කොළඹ පරිපාලන ප්‍රදේශයේ ඇතුළත. ඒකේ කියලාම තියෙනවා Port City Colombo කියලා. එතකොට ඊළඟට මේකේ කියලා තියෙනවා මේ ගැසට් එක ගහන්නේ පාර්ලිමේන්තුවේ සම්මත කරන ලද resolution එක what is the resolution? යෝජනා සම්මතය ප්‍රකාරව කවදද යෝජනා සම්මතය 2019 ජූලි මාසේ 29 මෙන්න මේ ගැසට් එකේ තියෙනවා. ඉතින් එතකොට පහුගිය ආණ්ඩුව කාලේ පාර්ලිමේන්තුවට දාලා යෝජනා සම්මත කළා ගැසට් කළා තියෙනවා. දැන් මේ ගැසට් කළා තියෙන එකේ ඊගාවට අපි බැලුවොතින් මෙන්න ඔප්පුව. මෙන්න දීලා තියෙන ඔප්පුව. දැන් මේ ඔප්පුවේ ඒක දිනේ කවදද? කවුද දීලා තියෙන්නේ? මෛත්‍රීපාල සිරිසේන හිටපු ගරු ජනාධිපතිතුමා. ඒකේ කියලාම ඒකේ දිනේ බැලුවොතින් 2019ක් වූ ඔක්තෝබර් මාස 29 වෙනිදා. එතකොට ගෝඨාභය රාජපක්ෂ ගරු ජනාධිපතිතුමා ජනාධිපති වෙන්න පෙර මේ දෙන එකේ මේ බොහොම ලස්සනට හැබැයි මේකේ එක වගන්තියක් තියෙනවා. රජයේ ඉඩම් ආඥා පනතේ විධිවිධාන වලට යටත් කොට එකී නාගරික සංවර්ධන අධිකාරිය වෙත කිසිදු ගෙවීමකින් තොරව නිදහස් දීමනාවක් වශයෙන් ප්‍රධානය කොට පවරනවායි කියලා. ඊළඟට ඒකේ උපලේඛනයක් උපලේඛනයේ ප්‍රකාශ කරලා තියෙනවා මෙම ඉඩම මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ නාගරික සංවර්ධන අධිකාරිය හා CHEC Port City Colombo Private Limited ඕක තමයි අර කොම්පැනි චීන කොම්පැනිය සමග සමාගම විසින් 2016 8 වෙනි මාස 12 වෙනි දින එළඹ ඇත්තා වූ ත්‍රිපාක්ෂික ගිවිසුම් කාර්යයන් සඳහා පමණක් යොදා ගන්නේ කියලා තියෙනවා. මේකෙම කියලා තියෙනවා මේ ගිවිසුමේ කොන්දේසි උල්ලංඝනය වෙන ඕනම අවස්ථාවක මේ ඉඩමේ අයිතිය පෙරලා රජය වෙත පවරා ගත හැකියි. ඉතින් දැන් නිකන් නැති බොරු බිල්ලෝ මවන්න ලෑස්ති වෙන්න නරකයි. මේකේ තව වැදගත් කාරණයක් තියෙනවා. මේ වර්තමාන රජය මේ ගේන කොමිෂන් සභා පනත සම්බන්ධව නීතිපතිතුමාගේ මතය විමසලා තිබෙන්නේ දැනට. නීතිපතිතුමා කියන්නේ රටේ ප්‍රධානම නීති නිලධාරිය. නීති විශාරදයෙක්. ඒ ගරු නීතිපතිතුමා දීලා තියෙන ලියුම මේකේ වල තියෙන්නේ ජනාධිපති ලේකම් කාර්යාලයට. වෙන්න ලියුම. මම මේක මට කියවන්න ඉඩ දෙන්න. ඉංග්‍රීසියෙන් තියෙන්නේ. ඒක මම ඊගාට සිංහලෙන් කියන්නම්. කාටත් තේරෙයි මේක ඉංග්‍රීසියෙන් කියනකොටම. අහලා තියෙන්නේ මේක ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාවට අනුකූලද කියලා. අනුකූල නම් ප්‍රශ්නයක් නෑනේ. ඒක එතනින් ඉවරයිනේ. මේ ව්‍යවස්ථාවත් මම අරගෙන ආවා. දැන් මේ ලියුම ලියලා තියෙන්නේ නීතිපති නිල මැදිරියේ සිට
2021 මාර්තු මාසේ 24 වෙනිදා. අමතලා තියෙන්නේ මේ ලිපිය යොමු කරලා තියෙන්නේ ජනාධිපති ලේකම්තුමාට. අස්සම් කරලා තියෙන්නේ වර්තමාන ගරු නීතිපති දපුල ඩිලිවේරා මැතිතුමා. මේකේ පටන් ගන්නකොටම තියෙනවා හෙඩින් එක දාලා කොළඹ පෝර්ට් සිටි ඉකොනොමික් කමිෂන් ඩ්‍රාෆ්ට් බිල්. ඒ කියන්නේ මෙන්න මේ හැමෝම බිල්ලොමවන මේ පනත සම්බන්ධයෙන් ය කියලා තමයි තියෙන්නේ. මෙන්න මේකයි ලියුමේ ලියලා තියෙන්නේ ගරු නීතිපතිතුමා. I refer to letter dated 23rd March 2021 addressed to you by the legal draftsman with a copy to me enclosing the final draft of the above bill. නීතිපතිතුමා කියලා තිනවා මම මේ පනත ඒකේ draft එක මම බැලුවා. I have to advise you, මෙන්න මේකයි වැදගත්. I have to advise you that the provisions of the bill are not inconsistent with the Constitution. The bill is not subject to any prohibition or restriction imposed by the 13th Amendment to the Constitution and may be enacted by Parliament. මොකද්ද මේක කියන්නේ? ජනාධිපති ලේකම්තුමාට කියනවා මා ඔබට දන්වා සිටිනවා මේ පනතේ කිසිදු වගන්තියක් ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාවට පටහැනි නොවේ. 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනයට පටහැනි නොවේ. එසේ ව්‍යවස්ථාවට අනුකූල නිසා මෙය පාර්ලිමේන්තුවට දැන් යොමු කළ හැක කියලා කියලා තියෙනවා. එහෙම තියෙද්දිත් මේවා දැනත් මේවා දන්න මිනිස්සු නොදන්න ආකාරයට බොරු බිල්ලෝ මවලා ජනතාව නොමග යවන්න හදන එක බොහොම කනගාටුදායකයි. දැන් මේ ඉෂාන් මහත්මයා මගෙන් ඇහුවා ජනාධිපතිතුමාට තියෙන බලතල මේ කමිෂන් සභාව සම්බන්ධයෙන්. ඔව්. දැන් මොකද්ද මේ කමිෂන් සභාව කියන්නේ? මේ චීන කොම්පැනියක් මෙතන ආයෝජනය කරලා තිබුණට මේ පනත යටතේ සියලුම කාර්යයන් කෙරෙන්නේ කමිෂන් සභාවකින්. ගරු අධිකරණ ඇමතිතුමා පෙන්වුවා වගේ කොමිෂන් සභාවේ අඩුම වශයෙන් 5ක් උපරිම 7 දෙනෙක්. දැන් මේක චීන පාලනයක් වෙන්නේ කොහොමද? මොකද මේ කොමිසම පත් කරලා තියෙන්නේ අවුරුදු 3කට. කවුද පත් කරන්නේ? පත් කිරීමේ සම්පූර්ණ බලය තියෙන්නේ ශ්‍රී ලංකාවේ අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට පමණයි. ඒ වගන්තිය get that section here සිංහලෙන් ගන්න. ඊළඟට ඒ කමිෂන් සභාව පත් කරන්නේ ජනාධිපතිතුමා. කමිෂන් සභාව ඉවත් කරන්න අස් කරන්න බලය තියෙන්නේ ජනාධිපතිතුමාට. නැතුව චීන අගමැතිතුමාගෙන් අහන්න ඕනේ නෑ. චීන ජනාධිපතිතුමාගෙන් අහන්න ඕනේ නෑ. මේ පනත බැලුවොත් කමිෂන් සභාවේ 7 දෙනාගෙන් එකම එක පුද්ගලයෙක්වත් චීන කෙනෙක් පත්විය යුතුයි කියලා මේක නෑ. එහෙම ඉල්ලලා නැද්ද දැනට මන්ත්‍රීතුමනි? එහෙම ඉල්ලලා නෑ නේද චීන? එහෙම ඉල්ලලා නෑ. යම් කිසි හේකින් ඔන්න මේකේ තිබුණා නම් 7 දෙනාගෙන් 4 දෙනෙක් චීන ජාතිකයෝ විය යුතුයි. 3 දෙනෙක් වෙනත් අය විය යුතුයි කිව්වනම් කාට හරි කියන්න පුළුවන් චීනට යම් බලයක් තියෙනවා කියලා. මෙතන එක චීන ජාතිකයෙකුට මේ කොමිසමේ පස්පා ගන්නවත් අයිතියක් තියෙනවා කියලා මේක සඳහන් වෙන්නේ නැහැ. තනිකරම ශ්‍රී ලාංකිකයන් පත් කිරීමේ හැකියාව තියෙනවා ගරු ජනාධිපතිතුමාට. ඒ ශ්‍රී ලාංකිකයන් පත් කිරීම දී අනුගමනය කළ යුතු නිර්ණායකක් තියෙනවා. මොනවාද නිර්ණායක? සිංහල එක ගන්න educated and different expertise. No? Here, section 8. 7.1. Thank you. Nice of you. හතක. මෙන්න බලන්න ගරු ජනාධිපතිතුමා කොහොමද පත් කළ යුත්තේ මේ කොමිසම? 7.1 කමිෂන් සභාව ජනාධිපතිවරයා විසින් පත් කරනු ලැබිය යුතු 5 දෙනෙකුට නොඅඩු වුවද 7 දෙනෙකුට නොවැඩි වූද සමාජිකයන් සංඛ්‍යාවකින් සමන් විය යුතුය.
කවුද පත් කරන්නේ? ජනාධිපතිතුමා. කොහේ ජනාධිපතිද? අපේ ජනාධිපති. චීන එක්කෙනා නෙවෙයි. ඒ පත්වීම සිදු කිරීමේදී ඒ සමාජිකයන් සතුව ආයෝජන ඔන්න තියෙන්න ඕනේ සුදුසුකම්. ආයෝජනය, මූල්‍ය නීතිය, මූල්‍ය ඒ කියන්නේ ෆිනෑන්ෂල් කටයුතු ගැන නීතිය, තොරතුරු තාක්ෂණය, ඉන්ෆර්මේෂන් ටෙක්නෝලොජි, එන්ජිනේරු විද්‍යාව, ව්‍යාපාර හෝ ගිණුම් කරන තොරතුරු තාක්ෂණය, ඉංජිනේරු විද්‍යාව, ව්‍යාපාර හෝ ගිණුම් කරණය යන ක්ෂේත්‍රවල අදාළ දැනුම, නිපුණත්වය සහ පළපුරුද්ද සහ ජාතික හෝ ජාත්‍යන්තර පිළිගැනීම ඇති බවට වග බලා ගැනීම සම්බන්ධයෙන් සැලකිල්ල යොමු කරනු ලැබිය යුතුය. ඔන්න ඔය ක්‍රමයටයි ජනාධිපතිතුමා පත් කරන්නේ. නැත්තම් චීන ජනාධිපතිතුමාට ඕන විදිහටවත්, චීනාගේ පැතිට ඕන විදිහටවත්, චීන කොම්පැනිට ඕන විදිහටවත් නෙවෙයි. දැන් මේකේ තියෙනවා වගන්ති 73ක් මේ පනතේ. මේ වගන්ති 73න් එක වගන්ති එකවත් කියලා නැහැ. චීන කොමිසමට කියන්න පුළුවන් කියලා අපේ කෙනෙක් දාන්න ඕනේ කියලා මේ චීන කොම්පැනිට කියන්න පුළුවන් කියලා අපේ කෙනෙක් දාන්න ඕනේ කියලා කොමිසමට. චීන කොම්පැනියට අහන්නවත් අයිතිය නැහැ. කොයි අයින්ද මේකට පත් කරන්නේ, කොයි අයින්ටද මොන සුදුසුකම්ද තියෙන්නේ කියලා. ඒ සම්පූර්ණ බලය තියෙන්නේ අතිගරු ජනාධිපතිතුමා අතේ. දැන් බලන්න කොමිසමේ ඊගාවට පත් කරන කොමිසම අපි කවුරුත් දන්නවා අවුරුදු 3ක තරම් සුළු කාලයකට. ඊට පස්සේ ඕනනම් දීර්ඝ කරන්න පුළුවන් ජනාධිපතිතුමාට. එතකොට කාටවත් කියන්න පුළුවන්ද චීනයට ගෑවිච්චවත් නැති කොමිසමක් විසින් නම් මේ සියලු පාලන කටයුතු කරන්නේ? ඒ කරන්නේ ජනාධිපතිතුමාගේ අභිමතයේ පරිදි නම්, ඒ කරන්නේ ජාත්‍යන්තර වශයෙන් පිළිගැනීමක් ඇති අය පත් කරමින් නම්, ඒ පත් කරන්නේත් අවුරුදු 3ක තරම් ඉතා කෙටි කාලයකට නම්, ඊට පස්සේ නැවත ඒගොල්ලන්ව අපොයින්ට් කරනවා නම්, පත් කරනවා නම්, ඒ පත් කරන්නේත් ඒගොල්ලන්ගේ ක්‍රියාකලාපයේ අවුරුදු 3කට බලලා ප්‍රතිඵල බලලා ඒගොල්ලෝ කරලා තියෙන වැඩ බලලා නම් කාටවත් කියන්න පුළුවන්ද මේ රට මේ චීනයේ කොටසක් වෙනවා කියලා? චීනයේ සිටීමට යටත් වෙනවා කියලා? ශ්‍රී ලංකාවේ සිටීමට යටත් කළා හුඟක් කල් මේක ගැසට් එකකින්. ඉතින් එබ නිසා මේක මොනම රටකටවත් කියන්න බෑ, කිසි කෙනෙකුට කටක් ඇරලා කියන්න බෑ. මේ වගේ බොරු කියලා, අසත්‍ය කියලා නිකම් මිනිසුන් නොමග යවන්න එපයි කියලා අපි කරුණාවෙන් ඉල්ලා හිටිනවා. චීනයට අයිති වෙනවා, චීනේ කොටසක් වෙනවා මේක කියලා. මෙවැනි දේවල් කියලා. දැන් ඒ පුද්ගලයන් අයින් කරන්නේ කවුද? Thank you. 9-3 මෙන්න බලන්න. That's right. අයින් කරන ආකාරය. කාටද බලය තියෙන්නේ, කොහොමද කරන්නේ? ජනාධිපතිවරයා විසින් 9 වෙනි වගන්තිය උපවගන්තිය. ජනාධිපතිවරයා විසින් රෝගාතුරුවීම හේතුවෙන් කමිෂන් සභාවේ සභාපතිවරයා හෝ යම් සමාජිකයෙකු දුරෙන් ඉවත් කරන්න පුළුවන්. රෝගාතුර වුණොත් ඒක හරි. ඊගාවට සභාපතිවරයා හෝ යම් සමාජිකයෙකු එසේ පත් කරනු ලැබූ දින සිට නිසි අධිකරණ බලය ඇති අධිකරණයක් විසින් වස්තු භංගත්වයේ ඇති බවට ප්‍රකාශ කරන ලැබ තැනැත්තෙක් නම් එසේ හෝ අපරාධ වරදක් සඳහා වරදකරුවෙකු කරනු ලැබ ඇත්නම් වහාම ක්‍රියාත්මක වන පරිදි හෝ පස්සේ හරි එළි වුණොත් මේ පත් කරලා තියෙන එක පුද්ගලයෙක් හරි වස්තු භංගත්වයට පත් වෙලා තියෙනවා, නැත්නම් වරදක් කරලා තියෙනවා, චෝදනාවක් ලැබලා තියෙනවා නම් වහාම ක්‍රියාත්මක වන පරිදි හෝ ඊළඟට තියෙනවා කරන ලද කරුණු ඉදිරිපත් කිරීම පිළිබඳව සලකා බැලීමෙන් පසු ඊගවට ඒගොල්ලන්ගෙන් අහනවා මොකද්ද මේ ගැන කියන්න තියෙන්නේ. ඊට පස්සේ කියන කරුණු සලකා බැලීමෙන් පසු සභාපතිවරයා හෝ යම් සමාජිකයෙකු වංචාව, බරපතල විෂමාචාරය හෝ දැඩි නොසැලකිල්ල සම්බන්ධයෙන් වරදකරුවෙකු වන බවට ඒ හේතුවෙන් ඔහු වහාම ක්‍රියාත්මක වන පරිදි දුරේ නිවත් කරනු ලැබිය යුතු බවටද තමා සෑහීමට පත් වෙන්නම් ඒ සභාපතිවරයා හෝ සමාජිකයා දිරෙන් ඉවත් කරනු ලැබිය හැකිය. දැන් කාටද මේ අයිතිය තියෙන්නේ? මේ ශ්‍රී ලංකාවේ ගරු ජනාධිපතිතුමාට. අවුරුදු 3 අතරමැදදී ඉවත් කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒ ඉන්නත් අනිවාර්යෙන් තියෙනවා ඉෂාන්, ඉවත් කිරීම හැකියාව තියෙනවා. දැන් මේ වගේ ඒගොල්ලෝ යම් කිසි වරදක් කළා තියෙනවා නම් හරියට කටයුතු කරන්නේ නැත්නම්
කාර්යශූර නැත්තම් ක්‍රියාශීලී නැත්තම් ඔවුන්ගේ මේ පරමාර්ථ ඉෂ්ට වෙන්නේ නැත්තම් ඒ කාරණා සේරම තියෙනවා වහාම ක්‍රියාත්මක වෙන පරිදි ඉවත් කළ හැකි. එතකොට කාටද කියන්න පුළුවන් මේක චීන කොටසක් කියලා? මේක කියලා තියෙනවද චීන ජනාධිපතිවරයා කිව්වොත් විතරයි අස් කරන්න පුළුවන් කියලා? මේකේ කියලා තියෙනවද චීන ජනාධිපතිවරයාගෙන් හෝ චීන අගමැතිවරයාගෙන් හෝ චීන ආණ්ඩුවෙන් අවසර ගන්න ඕනේ කියලා? එහෙම තියෙනවද? මේ ඉෂාන් මේ පනත බැලුවොත් මේ පනතේ චීන කියන වචනේ ගෑවිලවත් නැහැ. ඉතින් කාටද කියන්න පුළුවන් මේක මේ චීන කොටසක් වෙනවයි කියලා? ඊළඟට මේ පනත යටතේ සියලුම කටයුතු කරන්නේ මේ කමිෂන් සභාව. හැබැයි අර අධිකරණ ඇමතුමා කිව්වා වගේ ඒ කමිෂන් සභාවෙන් බොහොම ලොකු පහසුකම් සලසලා තියෙනවා. එන ආයෝජකයා රාෂ්ට්‍රීය අධිවේවී UDA එකට යන්නයි ඊළඟ අවසරය ගන්න මේ පරිසර එකට යන්නයි තව එකක් ගන්න නගර සභාවට යන්නයි එහෙම ගිහිල්ලා රාෂ්ට්‍රීය අධිවේවී වෙන්න අවශ්‍ය නැහැ. කමිෂන් සභාව විසින් one stop shop එකක් නැත්තම් සියල්ලම එක සාපුවකින් ගන්න සියලුම් බඩු ගන්න ස්ථානයක් වගේ ඒ අවශ්‍ය කරන සේරම පහසුකම් සපයලා දෙනවා කවුද? කමිෂන් සභාව. ඒ කියන්නේ අර 5 දෙනා 7 දෙනාගෙන් සමන්විත කමිෂන් සභාව. දැන් ඊළඟට හුඟා දෙනෙක් ප්‍රශ්න කරනවා මෙන්න මේ කැලල මම දැම්ම මේකට එන්නම් බොහොම දෙනෙක් කියනවා මේ පනතේ 3 වෙනි උපලේඛනය ඕක පෙන්න හුඟක් දෙනෙක් කියනවා මේ 3 වෙනි උපලේඛනයේ ශ්‍රී ලංකාවේ නීති 57ක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියලා තියෙනවා. දැන් මම කරුණාකරලා ඒ අයකින් ඉල්ලා හිටිනවා දැන් මේ අපි දැන් මේ පෙන්නනෙක් පෙන්නුවට පස්සේ මේ බොරුව නවත්තන්න මෙතනින්. මේ 3 වෙනි උපවගන්තියේ කියලා තියෙනවා ඇත්තටම මේ යම් කිසි පනත් කීපයක් බලපාන්නේ නැත කියලා. ඇයි? නිකම් පනත් ටික අයින් කරන්න නෙවෙයි. හේතුවක් උඩ. ඒ පනත් වල තියෙන කරුණු අවශ්‍ය අවස්ථාවලදී බිස්නස් කරන්න අවශ්‍ය කරන ලයිසන්ස් එක නැත්තම් ඔතොරිටි එක නැත්තම් ඒ අවශ්‍ය කරන මේ අවසරය ගන්න අවස්ථාවේදී කමිෂන් සභාව විසින් ඒ එක් අදාළ ආයතන යොමු කරගෙන ඔවුන්ගේ අදහස් විමසලා බලලයි කටයුතු කරන්නේ. අන්නෙම නිසා මුල් අවස්ථාවේදී ඒ ආයතන වලින් අවශ්‍ය පරිදි ඒ ආයතන හවුල් කරගෙන තියෙන නිසා ඒ ආයතනය ඉහට අවශ්‍ය නැහැ. අන්නෙම නිසා ඒක අයින් කළා. මම ඒකේ කෙටි කොටසක් පෙන්නන්නම් ඒ ආයතන ගන්න තැන තැන් දෙකක් තුනක් මම පෙන්නන්නම්. මෙන්න මේක බලන්න. 6 වෙනි වගන්තියේ මම ඒ 6 එක ඉඳලා පොඩ්ඩක් කියවන්නම්. The Commission shall, in furtherance of the national interest or interest of the advancement of national economy, exercise, perform or discharge the powers, duties and functions as set out below. කමිෂමන්ට පුළුවන් කියලා තියෙනවා රටේ අභිවෘද්ධිය සඳහා සහ ආර්ථිකය අභිවෘද්ධිය සඳහා පහත සඳහන් පියවර ගැනීමට. මොනවද මේ පියවර? A. To issue or grant a registration, license, authorization and other approval to engage in business. දැන් මේක දෙන්නේ එතකොට චීනෙද? චීනෙද දෙන්නේ? ඇයි මේ බොරු කිය මහ ජනතාව රවට්ටන්නේ? පැහැදිලිව මේකේ කියලා තියෙනවා මේ කොමිසම තමයි මේ භූවිභාගයේ බිස්නස් කිරීමට අවශ්‍ය ලයිසන්ස් එක දෙන්නේ. දැන් ඒකේ B කොටසේ තියෙනවා කොහොමද ඒක දෙන්නේ කියලා. චීන කොම්පැනිට නිකන්වත් කියන්න පුළුවන්ද මේ අහවල් එක්කිනාට මේක දෙන්න මොකද එයා අපි අඳුරන කොම්පැනියක් කියලා. චීන කොම්පැනියට කියන්න චීන ඔය සමාගමට කියන්න පුළුවන්ද මේ අපි දන්න කොම්පැනියක් ඒකින්ද දෙන්නේ කියලා. කිසි කෙනෙකුට මේකට අත ගහන්න අත පොවන්න අයිතියක් නැහැ. නිකන්වත් මේ පනත කියලා තියෙනවද මේ එතන බිස්නස් කරන්න එන අයින් එනකොට චීන කොම්පැනියකින් අහලා ඒගොල්ලෝ උත් කැමති නම් ඒගොල්ලන්ගෙනුත් අහලා කටයුතු කරන්නයි කියලා තියෙනවද? නැහැ.
තනි කරම මේ කොමිෂන් සභාව ජනාධිපතිතුමා විසින් පස් කරන කොමිෂන් සභාව විසින් මේක කරන්නේ. ඒත් ලැජ්ජ නැතුව මිනිස්සු රවට්ටන්න ඇවිල්ලා කියනවනේ ලැජ්ජ නැතුව කියනවනේ මිනිස්සු රවට්ටන්න මේක චීනයේ කොටසක් වෙනවයි කියලා. ඉතින් ඊළඟට බලන්නේ 6.1 වගන්ති B. To facilitate and exercise overall regulatory supervision and control over all investment and business in and from the area of authority of the Colombo Port City in terms of the act with the concurrence මෙන්න මෙතනයි වැදගත්. මේක කිව්වන් පස්සේ ඔබතුමන්ලට තේරෙයි ඇයි අර අනවශ්‍ය ස්ථානයේදී අර 50 ටික අයින් කරලා තියෙන්නේ කියලා. ඒ මොකද ඒ 50 ටික එනවා මෙතන. With the concurrence of the relevant regulatory authority. මේක කියලා තියෙනවා කොහොමද ඒ අවසරය දෙන්නේ? ඒ අවසරය දෙන්නේ ඒ අවසරය දීමට අවශ්‍ය කරන ආයතනය සමග සම්බන්ධ වෙලා ඒ ආයතනයත් එක්ක එකතු වෙලා ඒගොල්ලන්ගේ කොන්කරන්ස් එකඟත්වය ලබාගෙන එතකොට UDA එක අවශ්‍ය තැනදී ඒකගත්වය ලබා ගන්න ඕනේ. පරිසර එය සම්බන්ධයෙන් ඒ එකඟත්වය ගන්න ඕනේ. තව එකක් තියෙනවා නම් මියුනිසිපැලිටි එක සම්බන්ධයෙන් ඒ අවසරය ගන්න ඕනේ. වෙනසකට තියෙන මේ ඔක්කොම කරලා දෙන්නේ කොමිසම. අර එන ආයෝජකයාට අඩියක්වත් හොල්ලන්න ඕනේ නෑ. සේරම කටයුතු හොයලා බලලා කොමිසමෙන් අවසරය අරන් දීලා කියනවා මෙන්න බිස්නස් කරන්න. සේරම අවසර දුන්නා. ඉතින් අන්න එම නිසා තමයි අවසානයේදී ඒ 57ම අයින් කරලා තියෙන්නේ. ඒ 57 උපයෝගී කරගෙන තමයි අවසර දෙන්නේ. එම නිසා මම දැන් ඉල්ලා හිටිනවා මේ බොරු කිය මහ ජනතාව රවට්ටන්න හදන එක නවත්තන්න. ඊළඟට මෙන්න බලන්න කොමිසමට තියෙන බලතල. දැන් මේ වගේ බලතල තියාගෙන මේ කොමිසම වැඩ කරද්දිත් ලැජ්ජ නැතුව කියනවනේ මේක මේ චීන කොටසක් වෙනවයි කියලා. චීනටයි බලතල තියෙන්නේ කියලා. මම බලාපොරොත්තු වෙනවා අදින් පස්සේ මේ බොරුව නවත්තයි කියලා. දැන් මම මේ කියවන්නේ 6 CD කියන කොටස් දෙක. දැන් 6 එක පටන් ගන්නේ the commission shall. කොමිසම විසින් කරන්නේ මෙසේය කියලා තියෙන්නේ. මොකද්ද? To lease subject to the provisions of this act and other applicable written law. අන්න දැන් ඉස්සලා ඉෂාන් ඇහුවා මේ ලංකාවේ නීති ක්‍රියාත්මක වෙනවද කියලා. මෙන්න අච්චු ගහලා තියෙනවා පැහැදිලිව. මේ කොමිසම විසින් යම් භූමි ප්‍රමාණයක් බදු දෙනවා නම් ඒ බදු දෙන්න ඕනේ මේ පනත ප්‍රකාරව සහ and other applicable written laws ලංකාවේ සම්මත ලිඛිත නීතිවලට අනුකූලව නැත්නම් චීන නීතිවලට අනුකූලව නෙවෙයි ලංකාවේ ලිඛිත නීතිවලට අනුකූලවයි. The government marketable land situated within the area of authority of the Colombo Port and vested in the commission in terms of this act. Marketable land කියන්නේ දී හැකි ප්‍රදානය කළ හැකි ඉඩම් බදු දෙනවා නම් බදු දෙන්න ඕනේ කොමිසම විසින් ලංකාවේ ලිඛිත නීති ක්‍රියාත්මක වෙන හැටි සලකලා බලලා ඒ නීති වලට යටත්ව ඊළඟට බලන්න D to lease subject to the provisions of this act and other applicable written laws project company marketable land situated within that මේ කොම්පැනිය දැන් මේ ඇවිල්ලා තියෙන කොම්පැනිය හැමෝම පෙන්වන්න හදනවානේ මේ කොම්පැනිය අපිව පාලනය කරනවා කියලා. චීනේ අපිව පාලනය කරනවා කියලා පෙන්වන්න හදන්නේ. මේක වෙලා තියෙන්නේ අපි චීනාව පාලනය කරා. මෙන්න බලන්න මෙතන කියලා තියෙන දේ. D to lease බදු දෙනවා නම් subject to the provisions of this act. චීනේ තියෙන නීති අනුව නෙවෙයි. මේ පනතේ ප්‍රතිපාදන අනුවයි බදු දෙන්න ඕනේ. And other applicable written laws. ලංකාවේ ලියලා තියෙන ලිඛිත බලපාන සියලු නීති සලකලා බලලා ලංකාවේ නීති යටතේ මොකද්ද කරන්න තියෙන්නේ? මේ කොම්පැනියට අයිති ඉඩම් සහ කොන්ඩොමිනියම් අර සහස්ත්‍ර බිල්ඩින් ඒ ඕන එකක් දෙනවා නම් ඒ හැම එකම කරන්න ඕනේ ශ්‍රී ලංකාවේ නීතිය යටතේ. ශ්‍රී ලංකාවේ නීතියට අනුකූලව.
දැන් ඉෂාන් තව මොකක් හරි තියෙනවද ප්‍රශ්නයක්? ඔබතුමාට ප්‍රශ්න තියෙනවා, can we amend the law to state that only Sri Lankan citizen are to be appointed to the commission කියලා බාලචන්ද්‍රන් අහනවා. Can we amend the law to the state that only the Sri Lankan citizens are to be appointed to the commission? ඉතින් අපිට that's right, thank you. මේ එහෙම අවශ්‍යතාවයක් තියෙනවා නම් ඊෂාන් අපිට එහෙම අවශ්‍යතාවයක් මත වුණොත් අපිට පැහැදිලි වෙසේ කරන්න පුළුවන්. එහෙම අවශ්‍යතාවයක් තියෙනවා නම් ඒක කරන්න අපහසුතාවයක් මේ බැරි කරන්නේ ඕනනම් කරන්න පුළුවන්. හරි මන්ත්‍රමනි. අධිකරණ මැතිතුමාට තියෙනවා මේ අංක 62 කියන නීතිය සම්බන්ධව කෙනෙක් ඊයේ Facebook එකේ පෝස්ට් එකකින් උපුටාගත්ත දෙයක් කතා කරන්න තියෙනවා. ඔබතුමා ඒ සඳහා රෙඩි වෙනකන් මම ඩිලන් පෙරේරා මැතිතුමාට යනවා. මේ ඇයි පළාත් පාලන ආයතනයක මේ කිසිදු බලපෑමක් මේකක් නැත්තේ මේ පෝට් සිටි එක ඇතුලේ කියලා තමයි හැම විපක්ෂයේ නියෝජිතයෙන්ම පටන් ගන්න සාකච්ඡාව. ඔබතුමාට පුළුවන් ද පළාත් පාලන ආයතනයකින් පාලනය වෙන්නේ නැහැ කියන එක සහ එතෙන්දි කරන්න යන විදිය ගැන කතා කරන්න. හරිද? ඔව් දැන් මුලින්ම කියන්න ඕන කාරණේ තමයි දැන් මේ පෝට් සිටි ව්‍යාපෘතිය පටන් ගත්තේ මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ කාලේ. ඔව්. ඊට පස්සේ 2015 ආපත්‍ච්ච ආණ්ඩුව කිව්වා පෝට් සිටි ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්නේ නැහැ, නවත්තනවා. මොකද හේතුව ඒ පෝට් සිටි ව්‍යාපෘතියෙන් වැඩක් නැහැ කියලා. එහෙම කියලා ඡන්ද කාලෙත් එක කිව්වා. කියලා ඊට පස්සේ ඒගොල්ලෝ කිව්වා චීනා නෙවෙයි අපිට වෙන රටක් හොයාගන්න පුළුවන් මේ වැඩේ ඊට වඩා හොඳින් කරන්න කියලා වෙන රටවල් පස්සේ ගිහිල්ලා අවසානයේ අවුරුද්දකින් විතර පස්සේ නැවත අර මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා පටන් ගත්තට වඩා වැඩි අක්කර ප්‍රමාණයක් දීලා චීනු ලව්වම වැඩ කරන්න සිද්ධ වුණා. ඒකේ මොකද කියන්නේ? මහින්ද මහත්තයාගේ නියෝජනය කරන පාර්ශවයත් ඊට විරුද්ධ පාර්ශවයත් දෙකම මේ වෙනකොට පිළි අරගෙන ඉවරයි. මේ පෝට් සිටි ව්‍යාපෘතිය කරන්න තියෙන්නේ චීනුත් එක්ක තමයි. වෙන අයට එන්න එපා කියලා කියනවා නෙවෙයි. ඒකනේ මේ ලංකාවේ සිටියේ තිබුණේ මහින්ද රාජපක්ෂ මහත්මයා ආණ්ඩුව බාර දෙනකොට මෛත්‍රීපාල සිරිසේන මහත්මයාට තිබුණේ ඔය පෝට් සිටි ව්‍යාපෘතියේ තියෙන කෑල්ල තිබුණේ මුහුදේ. ගොඩ බිමේ නෙවෙයි. හැබැයි නැවත ගෝඨාභය මහත්තයා බාර ගන්නකොට ශ්‍රී ලංකාවේ සිටියම වෙනස් වෙලා බාරගත්තේ. එතකොට ඔය මුහුදේ තිබිච්ච කෑල්ලක් ගොඩ කරලා එකතු වෙච්ච ශ්‍රී ලංකාවත් එක්ක තමයි ගෝඨාභය මහත්තයා ආණ්ඩුව බාරගත්තේ. එතකොට දැන් මේ මුහුද ගොඩ කරලා මේ පෝට් සිටි ව්‍යාපෘතියකට ගොඩ කරලා මේක හැදුවේ හැන්දෑවට මෛත්‍රීපාල මහත්තයාටයි රනිල් මහත්තයාටයි මහින්ද මහත්තයාටයි ගෝඨාභය මහත්තයාටයි අලි සබ්රි මහත්තයාටයි මටයි ජයන්ත මහත්තයාට කියලා ව්‍යායාම කරන්නද? ඒකට ගෝල් පේස් එක තියෙනවනේ. කෝටි ගාණක් මුදල් කොම්පැනියක් ගෙනල්ලා යට කරලා ලංකාව මුදල් සත්‍යයක් මේක දැනට යට කරලා නැහැ. මේ කොමිෂන් සභාව හැදුවෙන් පස්සේ හදන අරමුදලට මූලික ප්‍රාග්ධනය ලංකාව මුදල් වියදම් කරන්නේ නැහැ. එතකොට මේක මේ මුහුද ගොඩ කරලා මේක හදලා මහනගර මොකද ඇමති චම්පකරණවක මහත්තයත් ගොඩක් මහන්සි වෙලා මේ සතයක්වත් සල්ලි නැතුව නාගරික සංගණන අධිකාරියේ මනත යටතේ මේක දීවනාවක් හැටියට දීලා ඉඩම දීලා මේක හැදුවේ මේක නිකන් තියාගෙන ගෝල් පෙස් එකේ ඇවිදිනවා වගේ මිනිස්සුන්ට ඇවිදලා ව්‍යායාම කරන්නද? නෑ. මේක හැදුවේ මේ ආණ්ඩු දෙකම පිළිගත්තා. අලි සබ්රි ඇමතුමා කිව්වා වගේ අපිත් එක්ක ලෝකයේ මේ ඍජු සහ වක්‍ර විදේශ ආයෝජන ගෙනෙන්ට තරඟ කරන්නට මේ වගේ දෙයක් ඕනේ. දැන් මේක මේ ලංකාවේ සිද්ධ වෙච්ච පළවෙනි වතාව නෙවෙයි. අලි සබ්රි මහත්තයා කිව්වා වගේ ෆ්‍රී ට්‍රේඩ් zone එක. ඒ කියන්නේ ජේ.ආර්. ජයවර්ධන මහත්මයාගේ කාලේ ඒ ඇති කරපු ඒ අර නිදහස් වෙළඳ කලාප හැදීමේදී රටේ වෙනත් පළාත්වල බිස්නස් ආරම්භ කරන අයට දෙනවට වඩා සහන බදු සහන ඉක්මන් වැඩ පිළිවෙල දුන්නා. දීලා තමයි පටන් ගත්තේ. දැන් ඊට ඉස්සෙල්ලා ගත්තොත් මහවැලි අධිකාරිය. දැන් අපි අවුරුදු 35කින් නිම කරන්න තිබිච්ච මහවැලි සංවර්ධන යෝජනා ක්‍රමයේනේ කඩිනම් මහවැලි සංවර්ධන යෝජනා කියලා ගාමිණී මහත්තයා වෙනම පත් කළ කරේ. දැන් ඕගොල්ලෝ දන්නවද ලංකාවේ තියෙන පනත් වලින් මේ දැන් අලුතෙන් යෝජිත මේ වරාය නගර පනතට වඩා තාමත් බලවත්ම පනත තමයි මහවැලි අධිකාරී පනත.
ඒ පනත හැදු හදලා ගාමිසානායක මහත්තයාට අවුරුදු 6කින් මේක කරන්න කියලා බාර දෙනකොට ඒ පනත අනුව ඇමතිතුමාට පැය 24කින් ඕනම ඉඩමක් පවර ගන්නත් පුළුවන් බාර දෙන්නත් පුළුවන්. කෝවිල් පන්සල් පල්ලි යට කරගෙන තමයි මහවැලි ව්‍යාපෘතිය හැදුනේ. ඒ තිබිච්ච ඒ මහවැලි ව්‍යාපෘතිය අධිකාරි පනත එන්න ඉස්සෙල්ලා තිබිච්ච පනත් අනුව ඒ පනත් තියාගෙන මහවැලි අධිකාරියට බාර දුන්නා මේක හදන්න. අදත් මහවැලියක් නැහැ. අදත් මහවැලියක් නැහැ. ඒ නිසා විවිධ සංවර්ධන කටයුතු කරනකොට විවිධ අවස්ථාවන් වලදී අපේ රටේ වුණත් විවිධ ආණ්ඩු රටේ සාමාන්‍ය නීතිය නැතුව සාමාන්‍ය නීතියට පරිබාහිර විශේෂ නීති පද්ධති හදලා ඒවා කරලා තියෙනවා. මොකද සාමාන්‍ය නීති යටතේ ඒවා කරන්න ගියා නම් තියෙන රෙඩ් ටේප්. පළාත් පාලන ආයතනයක් ගැන කතා කරා දැන් මේ වෙනකොට දැන්ට රටේ තියෙන දැන් බදුල්ල ගන්න. දැන් මේ දවස්වල බදුල්ලේ හාලියල නගරේ මම උත්සාහ කරනවා හාලියල නගරේ ප්‍රාදේශ සභාව කියන පළාත් පාලන ආයතනයේ අයිති ඉඩම් ටික නාගරික සංවර්ධන අධිකාරියට පවරලා නාගරික සංවර්ධන අධිකාරිය හරහා ඒ නගරේ දියුණු කරන්න. අයි මම එහෙම කරන්නේ. ප්‍රාදේශ සභාවේ තිබුණා නම් ප්ලෑන් කරන්න කෙනෙකුත් නැහැ. ප්ලෑන් කරලා හදන්න කෙනෙකුත් නැහැ. නාගරික සංවර්ධන අධිකාරිය පනත යටතේ ප්‍රාදේශ සභාවට වඩා වැඩි බලතල ප්‍රමාණයක් තියෙනවා. ඒ නිසා තමයි සමහර පළාත් පාලන ආයතන ඉඳන් නාගරික සංවර්ධන අධිකාරියට පවරන නාගරික සංවර්ධන අධිකාරිය හරහා ඉඳන් ඒ නගර හදන්නේ. දැන් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් කාලේ මේ කොළඹ නගර සභාවේ මහ නගර සභාවට අයිති ඉඩම් ටික නාගරික සංවර්ධන අධිකාරියට පවරගෙන තමයි මේ කොළඹ නගර සභාව ලස්සන කරේ. කොළඹ නගර සභාව වැඩ තිබ්බනම් තාම කොළඹ නගර සභාව කුණු ගොඩක් කොළඹ. ඒ නිසා ඒ සමහර නීති තිබුණා පරණ සාම්ප්‍රදායික නීති ඒවා එදාට ගැලපෙනවා. අදට ගැලපෙන්නේ නැහැ. අදට මේ නීති එනකොට සමහර වෙලාවට ඒවා රෙඩ් ටේප්. ඒකනේ අධිකරණ මැතිතුමා කිව්වේ බිස්නස් ඉන්ඩෙක්ස් එකේ අපි ඉන්නේ 99ට. එතකොට 99ට අපි ඉන්නේ ඇයි? අර පරණ සාම්ප්‍රදායික නීති සමහර වෙලාවට ගියාම ඒක නිලධාරීතුමා වරද නෙමෙයි. නීතිය තියෙන නිසා එතනින් එහාට යන්න බෑ. හැබැයි දැන් එතනින් එහාට මැලේසියාව ගිහිල්ලා, ඉන්දියාව ගිහිල්ලා, වියට්නාමයේ ගිහිල්ලා, සිංගප්පූරුව ගිහිල්ලා දැන් සිංගප්පූරුවෙන් එහාටත් ගිහිල්ලා. අපි තාම මේ නීති පොත තියාගෙන ඉන්නවා. ඒ නිසා තමයි මේ වර්තමානයට ගැලපෙන විදියට අපිට දැන් තරඟයට අවතීර්ණ වෙන විශේෂ වාසියක් තියෙනවා. මොකද ඒ වාසිය? දැන් මේ දවස්වල ලංකාවේ අරනකොට හැම රටකම ප්‍රධාන ප්‍රවෘත්ති වල යන්නේ දිශාන් කොරෝනා ප්‍රශ්නේ. අල්ලපු ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ වහන්න වෙයි. කෝටි ගණන් මැරෙනවා. මුළු ඉන්දියාවම පුපුරන්න යනවා කොරෝනා පාලනය කරගන්න බැරුව. ඒ නිසා ඉන්දියාවට අද ලොකු ප්‍රශ්නයක්. ඒ ඉන්දියාවේ ඉන්න විවිධ ජන කොටස් වල තමන්ගේ ආගමික වතාවල් කරගන්න බැරි වේවි. විවිධ දේශපාලන මැතිවරණ ව්‍යාපාර නවත්තන්න වේවි. දොස්තර මහතුරු 600ක් මැරිලා ඉන්දියාවේ. ඉතින් ඉන්දියාවට දැන් මේ ෆ්‍රී ට්‍රේඩ් ගැන ආයෝජන ගැන හොයන්න වෙලාවක් නැහැ. මොකද කොරෝනා මර්ධනය කරන්න බැරුව. ඇමරිකාවේ ඒ ප්‍රශ්නේ එහෙමයි. බ්‍රිතාන්‍ය ගත්තත් යුරෝපය ගත්තත් ඒ රටවල් කොරෝනා මර්ධනය කරන්න බැරුව තුන්වෙනි රැල්ල මර්ධනය කරන්න බැරුව ඒගොල්ලෝ ඒ ගැන බලනකොට අපි දෙයක පිටින් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට පින් සිද්ධ වෙන්න, අපේ සෞඛ්‍ය බලධාරීන්ට පින් සිද්ධ වෙන්න, අපේ ත්‍රිවිධ හමුදා සහ දිසාපතිතුමා ඇතුළු ප්‍රාදේශීය ලේකම්, ග්‍රාම නිලධාරී, සමෘද්ධි නිලධාරී, කෘෂි නිලධාරී, සංඝ නිලධාරී ඒ රාජ්‍යාන්තර පින් සිද්ධ වෙන්න අපි දෙවනි රැල්ලත් හොඳට මැඩපවත්වාගත්ත නිසා අපේ මරණ සංඛ්‍යාව අඩු නිසා අපේ රටේ දැන් විරුද්ධ පක්ෂයවත් කොරෝනා ගැන කතා කරන්නේ නැහැ. මොකද කොරෝනා ප්‍රශ්නයක් නෙවෙයි නිසා. ඒ නිසා අපිට දැන් chance එක තියෙනවා වෙන රටවල් කොරෝනා එක පොරවදද්දී අපිට පුළුවන් අර ආයෝජන තරඟයට ඇතුල් වෙන්න. මේක තමයි අවස්ථාව. අපි අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නට ඕනේ. ඉතින් මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීමක් මේ සිද්ධ වෙන්නේ. ඉතින් එතනදී කොළඹ මහනගර සභාව විසිරුව හරියන්නේ නැහැ. හැබැයි කොළඹ මහනගර සභාවෙන් කරන්න ඕන දේත්, නාගරික සංවර්ධන අධිකාරියෙන් කරන්න ඕන දේත්, පරිසර සාධකාරියෙන් කරන්න ඕන දේත්, වෙරළ සංරක්ෂණය කරන්න ඕන දේත්, වීසා ලබාගේ මේ සියලු කටයුතු අර කොමිෂන් සභාව විසින් කරලා දෙනවා. ඒ ආයතන විමසා පමණක් නෙමෙයි, විමසා ඔහුගේ එකඟත්වය ඇතුව, not only asking them but ඒගොල්ලන්ගේ එකඟත්වය ඇතුව concurrence. ඒක හොඳයිනේ. එතකොට අර ආයෝජකයා හත් පොලකට ගිහිල්ලා කරන වැඩේ
එක පොලකින් කරනවා හත් පොලේ ගා ගන්න හත් පොලට ගියාම ඒක වැඩේ වෙන්නේ නැහැ මිනිහ හත් පොලේ ගාන ආපහු යනවා දැන් එක පොලකින් කරලා දෙනවා ඒකයි අධිකරණමැතිතුමා කිව්වේ මේක අපි සමරන්න ඕන දෙයක් මේක සමරන්න දෙයක් මට තියෙන පුදුමේ මේකේ තියෙන වැදගත්කම චම්පකරණෝක මහත්තයා දන්නවා මොකද එතුමා මහනගර සභා ඇමති කාලේ තමයි මෛත්‍රීපාල සිරිසේන මහත්තයා ළඟට ගිහිල්ලා මේ තුන්ගොල්ල එකතු වෙලා මේ ගිවිසුම අස්සම් කරේ දැන් ඊළඟට මං අහන ප්‍රශ්න මම මෙහෙම අහන්නම්කෝ හොඳයි දැන් මේගොල්ලෝ විරුද්ධත්වයේ තියෙන්නේ මේ හදන කොමිෂන් සභාවටනේ දැන් කොමිෂන් සභාව නැතුව කොහොමද මේක පාලනය කරන්නේ අන්න එහෙමනම් චීනෙක් එනවා ඇයි එතකොට පාලනය කරන්න වෙන්නේ අර ත්‍රිපාර්ශ්වික පුද්ගලයන් කොමිෂන් සභාව නම් 5 දෙනාම ලංකාවේ දාන්න පුළුවන් එතකොට චීනෙක් ඇතර නැහැ හැබැයි කොමිෂන් සභාව නැත්තම් මතක තියාගන්න මහනගර සභා අමාත්‍යාංශය අර චීන කොම්පැනිය සහ තව පාර්ශ්වයක් ඉන්නවා නේද කම්පනි හැබැයි එතන චීන කොම්පැනි ඉන්නවා එතකොට කොමිෂන් සභාව ආවේ නැත්තම් චීන අනිවාර්යයෙන්ම කොටස්කාරයෙක් ඒ ගියාණ්ඩු අස්සම් කරපු කිවිසුම අනුව දැන් මේ කොමිෂන් සභාව දැම්මන් පස්සේ 5 දෙනාම ශ්‍රී ලාංකිකයෝ උන චීනට කියන්න බෑ අපිට දෙන්න කියලා ඊළඟ කාරණය තමයි මේ වැරදි මතයක් ගොඩනගන්න හදනවා මේක මේ අර චීන රජය හොංකොං පාලනය කරනවා කියලා සම්පූර්ණ වැරද්දක් නේ කරන්නේ දැන් මොකද්ද හොංකොං කියන්නේ හොංකොං රට 1842 බ්‍රිතාන්‍යයේ බලහත්කාරයෙන් චීනෙන් උදුරගෙන චීනයෙන් අයිති සම්පත සුකුරා කෑවා ඊට පස්සේ අවුරුදු 99කට බදු දුන්නාන් පස්සේ චීනයට දෙක අයිති වුණත් තාම බ්‍රිතාන්‍යය එක ඇඟිලි ගහනවා ඒ චීනයේ සම්පතක් එතකොට චීනය නිසා අවුරුදු 99කින් පස්සේ තමන්ට හිමි දේ ලබා ගැනීම සඳහා කටයුතු කරනකොට තාම බ්‍රිතාන්‍යය අර පෙර පරිදිම ලංකාව කාලයක් හුරා කෑවා වගේ තාම හොංකොං ඇතුලේ චීනයට අයිති දේ නොදී ඉන්නවා මේක එහෙම දෙයක් නෙමෙයි මේක සම්පූර්ණයෙන්ම අර මේක ඇත්තටම කියනවා නම් චීන කොලනියක් නෙමෙයි මේක ශ්‍රී ලංකා කොලනියක් අර ජයන්ත මහත්තයා කිව්වා වගේ මට පුදුමයි චීන අද චීනය කියලා කියන්නේ ලෝකයේ බල තුලනේ උඩින්ම තියෙන රටනේ දැන් මේ සමහර අයට තාම පෙනුනට ඇමරිකාව තමයි බල තුලනේ ලොක්ක කියලා නෑ ලෝකයේ අද බල තුලනේ වෙනස් වෙලා තියෙන්නේ ඔව් චීනයේ සල්ලි වලින් අපි හදගත්තු කොලනියක් මට පුදුමයි චීන කැමති වුණා මේ කොමිෂන් සභාවේ මේ වගන්ති වලට එයා කැමති වෙන්න ඕනේ නෑනේ ඔව් එයාට කියන්න පුළුවන් මෙන්න මගේ සල්ලි උඹට සත්‍යයක් දාලා නෑ ඒක උඹලා මට දාලා නෑ පුදුමයි චීන කැමති වුණා චීනට මේකට කැමති වෙන්න වෙන හේතු තියෙන්න පුළුවන් අපේ තියෙන භූගෝලීය පදනම සහ වෙනත් ජාත්‍යන්තර කරුණු ඒක වෙනම ප්‍රශ්නයක් ඒක චීන බේර ගන්න ඕනේ හැබැයි චීනගේ සල්ලි වලින් චීන හදලා මුද ගොඩ කරලා චීන සල්ලි කියලා බිස්නස් කරන්න පටන් ගන්න යනවා වෙන රටවලට එන්න පුළුවන් ඕන කරලා කියනවා උඹලා පාලනය කරපන් ඊළඟට පාලනය කිරීමට දාන කොමිසමේ පත් කරන්නේ ජනාධිපතිතුමා විතරක් නෙමෙයි මේක තව පට්ටබල් බොරුවක් කියනවා මේක විවේචනය කරන කට්ටිය මේක පාර්ලිමේන්තුවට මුදල් පිළිබඳ බලය තිබුණාට වගේ කියන්නේ නැහැ කියලා පට්ටබල් බොරුනේ ජාත්‍යන්තරව පිළිගත් විගණක ආයතනයක් මේක විගණනය කරන්න ඕනේ ඒ විගණන ආයතනය තේරීමේදී ජනාධිපතිතුමාගේ එකඟත්වය අත්‍යවශ්‍යයි සහ විගණකාධිපතිතුමාගේ එකඟත්වය අත්‍යවශ්‍යයි එතනට ඒ රිපෝට් එක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නත් ඕනේ එතනට චීන සමාගමක් දාන්න කියයිද දන්නේ නැහැ මං කියන්නේ එතන චීන සමාගමක් දාන්න බෑනේ මොකද අපි විගණකාධිපතිතුමාට කැමති වෙන්නේ නැහනේ ඒ නිසා මම කියන්නේ මේකට අපිට මේක එක එක බිල්ල මොවන්න පුළුවන්. හැබැයි මම අහන කාරණය මේ මූද ගොඩ කරලා අක්කර කෝටි ගාණක් වියදම් කරලා මේ ව්‍යාපෘතිය ලංකාවට අත්‍යවශ්‍යයි වෙන රටකට උදව් කරන්නේ නැහැ කියලා පක්ෂ දෙකම ආණ්ඩු දෙකම පිළි අරන් තියෙනවා. මහින්ද මහත්තයා පටන් ගත්තා. UNP එක නැවැත්තුවා. UNP එකයි මෛත්‍රීපාල මහත්තයා එකතු වෙච්ච ඒ ආණ්ඩුවේ මේක බදු පිටිම දුන්නා පිළි අරන් තියෙනවා. ඒ ගොඩ කරපු ඉඩම කොළඹ දිස්ත්‍රික්කයේ පරිපාලන දිස්ත්‍රික්කයට ඇතුල් කරා. දැන් ඒක ලංකාවේ සිටියේ කොටසක්. ඉතින් ඒ නිසා මේක තියාගෙන දැන් මේක වැඩ ගන්න නැද්ද අපි? මේක දිහා බල බල ඉන්නවද? අර වරාය බලන්නේ ළමයින්ට වරාය බල්ලි ඉවර වෙලා මේ
කැම ටික කන්න එතන මඩු හදන්න මේක හැදුවේ නෑ. මැලේසියාව, වියට්නාමය, මේ පැත්තෙන් ඉන්දියාවේ, සිංගප්පූරුවේ ඒ වගේ රටවල් වල FDI ඍජු ආයෝජන, විදේශ ආයෝජන, වක්‍ර ආයෝජන ගෙන්නන් ගැනීම සඳහා ඒ යන තරඟයේ අපි කොටස්කාරයෙක් වෙන්න. යම් කිසි කෙනෙක් මේකට විරුද්ධ නම් ඒගොල්ලෝ කඩ යන්නේ දැනුවත්ව නොදැනුවත්ව ඩුබායි වල ෆ්‍රී ට්‍රේඩ් සෝන් එකට. යම් කිසි කෙනෙක් මේකට විරුද්ධ වෙනවා නම් ඒගොල්ලෝ කඩ යන්නේ ගුජරාට් වල තියෙන ෆ්‍රී ට්‍රේඩ් සෝන් එකට. මේකට විරුද්ධව කඩ යන්නේ ඉන්දියාවට. මේකට විරුද්ධව කඩ යන්නේ මලේසියාවට. මේකට විරුද්ධව කඩ යන්නේ දකුණු කොරියාවට, ඩුබායි වලට. එහෙම දේශප්‍රේමියුත් ඉන්නවා. එහෙම දේශප්‍රේමියුත් ඉන්නවා. ඉතින් ඒ නිසා දැන් මේක පිටිපස්ස තව මේක පිටිපස්සේ තියෙන තවත් විශාලම විහිළුව තමයි මේ ලංකාවේ මේ ඉඩම ගොඩ කරලා ලංකාවේ ආණ්ඩුවේ සිතියමට පවර ගන්නකොට නිශ්ශබ්දව හිටපු දේශපාලකයෝ විතරක් නෙමෙයි, ඒ ආණ්ඩුව කාලේ මේ වැඩේ කරන නිශ්ශබ්දව හිටපු සමහර රටවල් වල තානාපතිවරුත් දැන් ටිකක් ඇවිස්සලා. දැන් මොකද ඒගොල්ලෝ ඒ තානාපතිවරු ඒ දවස්වල කල්පනා කරේ මේ චීනය ගොඩ කරා නම් අපිට MCC එක හරහා වෙන වැඩක් අපිට ඕනේ කියලා තනකට බෑ ගියේ. දැන් MCC කරා කරන්න ගිය වැඩේ ෆේල් වුණා. ඒ හින්දා දැන් ඒ රටවල තානාපතිවරු දැන් මේකට ඇඟිලි ගහනවා. ඒ නිසා මිත්‍රෝනි මේ රටේ ජනතාව දැනගන්න ඕන එක කාරණයක් තියෙනවා. මේ අපිට මේ හංගන්න බෑනේ දැන් මේ ඔන්ලයින් දැන් මේකත් යන්නේ Zoom එකේ. මේ විවාදෙත් මේ අද තියෙන තාක්ෂණ ඔස්සේ මේ පනත මුළු රටටම බලන්න පුළුවන්. ඒ නිසා මේ හංගන්න බෑ. සහ නීතිපතිතුමා කියලා තියෙනවා කිසි වරදක් නෑ මේක කියලා. හැබැයි අර සාමාන්‍ය පනතක් ගේන විදිහට මේ පනත ගෙනල්ලා තියෙන්නේ. දැන් නඩු කීයද 20 ගාණක්. නඩු 21ක් ගෙලන ශ්‍රේෂ්ඨාධිකරණයට. ශ්‍රේෂ්ඨාධිකරණයේ අග්‍රවිශකාරතුමා ඇතුළු පස් දෙනෙක් මේ පනත ව්‍යවස්ථාවට පටහැනි නම් පටහැනි කියලා කියයි. මේක සරල බහුතරයෙන් සම්මත කරගන්න පුළුවන්ද කියලා කියයි. 3න් 2කින්ද කියලා කියයි. 3න් 2කට අවතර ජනමචාර එහෙම කියලා කියයි. ඒ නිසා මේක කිසිම විශේෂ පිටිපස්සේ දොරෙන් ගෙනීමක් නැහැ. ඊළඟට මේකේ තියෙනවා මේ කොමිසම ගේන නියෝග නියාමන අධිකාරියට දාන නියෝගයේ සියල්ලම අපි අධිකරණතුමා කිව්වා වගේ පාර්ලිමේන්තුවට ගෙන එන්න ඕනේ. පාර්ලිමේන්තුව මාස 3ක් ඇතුළතදී ඒක සම්මත කරන්න ඕනේ. ඒක හොඳම කැලල තමයි එහෙම මාස 3ක් ඇතුළත අනුමත කර නැත්නම් පනතේ පරිදි කී නියෝග පරිච්ඡින්න වෙලා කියලා සලකනවා. එහෙමත් දාලා තියෙනවා. හරි. ඒ කියන්නේ නිකන් අර ඉලාස්ටික් එක අදින්න බෑ. ඒ නිසා මේ බුරු බිල්ල මවන්න එපා. මේක මේ රටේ අපේ ගොවියට, අපේ රටේ ඉන්න කම්කරුවට, අපේ රටේ මේ තියෙන ප්‍රශ්නත් එක්ක සහ ලෝකයේම අද අලුත් නෝමල් එකක්, නියු නෝමල් එකක් කොරෝනා වසංගතයත් එක්ක ආර්ථික වර්ධන වේගය දන නෙවෙයි ඍණ කරගන්න බැරි ඍණ તો බිඳුවේ තියාගන්න පුළුවන්. ඒක ලොකු දෙයක්. එහෙම තත්ත්වයකට ලෝකයට පත් වෙලා තියෙන වෙලාවක තාම කොරෝනා එක්ක මුළු ලෝකයම පොරබදන වෙලාවක අපිට පුළුවන් අවස්ථාවෙන් ප්‍රයෝජන අරගෙන මේ රටට අවශ්‍ය කරන විදේශ විනිමය අපිට අවශ්‍ය කරන විදේශ විනිමය අපිට අපේ රටට විදේශ විනිමය එන ක්‍රමවේද බොහොමයක් නැවතුණා කොරෝනා වසංගතයත් නිසා. ටුවරිසම් ප්‍රශ්නයක් ආවා. ඊගාවට අපේ මොකද රෙමිටන්සස් වල ප්‍රශ්නයක් ආවා. ඊළඟට අපනයන වලින් ආදායන ප්‍රශ්නයක් ආවා. ඒ නිසා ඒ සියල්ලටම තියෙන විසඳුමක් හැටියට තමයි මේක ඇවිල්ලා මේක දන්නවා. මම අවසාන ඉවර කරන්න මෙහෙම. මේක හොඳාකාරවම මේ පිළිබඳව ඔය විවිධ මාධ්‍ය හරහා අදහස් ඉදිරිපත් කරන දේශපාලකයෝ දන්නවා. ඒගොල්ලෝ මුලේ තියෙන අයනේ. මෝඩයෝ නෙවෙයිනේ. අපිට නොදන්න කෙනෙක්ට මේවා කරු කියලා දෙන්න පුළුවන්. ඒ කියන්නේ ඇස් පේන්නේ නැති කෙනෙක්ට අපිට කණ්ණාඩි දීලා එහෙම නැත්නම් අඩු ගානේ සුදු සරියටියක් දීලා මෙහෙම යන්න කියලා කියන්න පුළුවන්. හැබැයි බොරු අන්දයන්ට ඇස් පෙන්වන්න බෑ. බොරු බීරන්ට වැඩක් නෑ අර මේ හියරින් එඩ්ස් දීලා. ඇයි ඒගොල්ලෝ ඇත්තට ඇහෙනවා බොරුවට ඉන්නේ. එහෙනම් බොරු බීරන්ට
බොරු අන්දයන්ට අපිට ඇස්පේන විදියක් හොදල දෙන්නත් බෑ. මොකද ඒගොල්ලෝ බොරු අන්දයෝ. ඒගොල්ලෝ මේ ව්‍යාපෘතිය තමයි මේ රටේ අනාගතය කියලා දන්නවා. මේ ව්‍යාපෘතිය සාර්ථක වුණොත් ආයි කිසිම දේශපාලන ව්‍යාපාරයකටවත් වෙනත් ව්‍යාපාරයකටවත් තමන්ගේ දේශපාලන කටයුතු මෙහෙවන්න බෑ කියලා දන්නවා. ඒ නිසා අන්නේ ඒ පටු පහත් කාලකන්ණි කෝණයෙන් බලලා තමයි මේගොල්ලෝ මේකට විරුද්ධ වෙන්නේ. එහෙම නැතුව මේ පනතේ කිසිම වගන්තියක් රටේ ස්වෛරීභාවයට, රටේ ස්වාධීනත්වයට හෝ රටේ දැන් ක්‍රියාත්මක වෙන්නා වූ අනපනත්වලට පටහැනිභාවයක් නැහැ. හරි මන්තමනේ. අධිකරණමැතිතුමාගෙන් තියෙන ප්‍රශ්නේ අර අංක 62 කියලා කියපු එක. එයාලා විස්තර කරන්නේ මේ විදිහට වරාය නගරේ නීතිය මේක ඉතාමත් බරපතල දෙයක්. ඔය කියන විදිහට වරාය නගරය ඇතුලේ මිලියනපතියෙකුට හැර සාමාන්‍ය මිනිසෙකුට කිසිදා නීතිමය පිළිසරණක් ගත නොහැකි. බේරුම්කරණය කියන්නේ යක්ෂයෙක්. පැයකට ශාලාගාසු 10000යි විනිසුරුගාසු 10000යි දෙපාර්ශ්වයන් සමසම බෙදාගෙන මීට අමතරව නීති ගාස්තු පැය 12කින් විසඳෙන නඩුවකට යන වියදම හිතාගන්න පුළුවන් නේද කියලා තමයි අහන්නේ. ඔබතුමාට පුළුවන් ද අංක 62 විස්තර කරලා අනිවාර්යයෙන්ම මම හිතනවා ලෝකේ හැම තැනකම බේරුම්කරණය තමයි අද ට්‍රෙන්ඩ් එක වෙලා තියෙන්නේ. බේරුම්කරණයෙන් අදහස් කරන්නේ සාමාන්‍ය සාම්ප්‍රදායික උසාවි වලට ගිහිල්ලා අවුරුදු ගාණක් නඩු කියන එක නෙවෙයි. ඔබ දන්නවා මගෙන් පාර්ලිමේන්තුවෙන් ප්‍රශ්නයක් ඇහුවා ලංකාවේ දැන් තියෙන නඩු වලින් සිවිල් නඩු වලින් අවුරුදු 20ට වඩා වැඩි නඩු කීයක් තියෙනවද කියලා. අවුරුදු 20කට වැඩිය අහන්න නැති ඉඩම් නඩු තියෙනවා, සිවිල් නඩු තියෙනවා 5000කට වැඩිය. අවුරුදු 20යි තාම දිස්ත්‍රික් උසාවියේ. තාස්ත්‍රික් උසාවිය අවුරුදු 20ක් අහනවා. තව හයිකෝට් එකේ තව අවුරුදු 3ක් 4ක් යයි. සුප්‍රීම කෝට් එකේ තව අවුරුදු කවදද මේක ඉවර වෙන්නේ? මොන ආයෝජකයෝ දෙන්නේ? ආයෝජකයෝ දුවයි. දැන් බිස්නස් ඩිස්ට්‍රික්ට් එකේ කවුරු එක්කද මේ ගැටලු තියෙන්නේ? බේරුම්කරණයට ලක් වෙන්නේ නිකන් සාමාන්‍ය මිනිස්සු දිස්ත්‍රික්ක් එකේ ඉන්න මිනිස්සු නෙවෙයි. ව්‍යාපාරිකයෝ දෙගොල්ලොක් අතර. ඒ ව්‍යාපාරිකයෝ දෙගොල්ලෝ එතන ඒ පනත විචාරණයෙන්ම කියවලා බලනකොට 62 මෙහෙමයි කියන්නේ. කොළඹ 62 කොළඹ වරාය නගරයේ බල ප්‍රදේශය තුල කොමිසම් සභාව තියෙනවා. බලයලත් තැනැත්තෙකු. බලයලත් තැනැත්තුව කියන්නේ එතන බිස්නස් කරන එක්කෙනෙක්. ඒ දෙගොල්ලෝ අතර ගැටලුවක් තමයි බේරුම්කරණයට ලක්වන්නේ. සාමාන්‍ය මිනිස්සුගේ ප්‍රශ්නයක් නෙවෙයි. දෙවෙනි එක කොමිෂන් සභාවක බලයලත් පුද්ගලයෙකු, ඒ කියන්නේ බිස්නස් එන්ටිටි එකක් සහ ඔවුන්ගේ සේවා නියුක්තිකයෙකු. එතකොට ඔහුට ඕන නම් ඒ නොගින් ඉන්න පුළුවන් රස්සාවට. ඔහු යනවා නම් ඒකට එක්ක වෙලා යන්නට ඕන. දැනුත් එහෙම තමයි නීතිය. ලංකාවේ දැන් පවතින නීතිය බේරුම්කරණයට අනුව බේරුම්කරණයට ගිවිසුමකද එකඟ වුණොත් උසාවියකට යන්න බෑ. බේරුම්කරණය විසඳ ගන්න ඕන. ඉතින් මේකට කැමති නැත යාට බිස්නස් නොකර ඉන්න පුළුවන්. කැමති අයනේ මෙතන බිස්නස් කරන්නේ. ඒ හින්දා මේක මේ අනිත් රටවල ඉල්ලන දේවල්. ඕක වෙනුවෙන් අපිට පුළුවන් ද මාකට් කරන්න ලංකාවේ දැනට තියෙන මේ අධිකරණයේ කාර්යක්ෂමතාවය. මිනිස්සු දුවයි. ඒ හින්දා තමයි එන්නේ නැත්තේ. ඒ හින්දා තමයි අපි 165. ඒ හින්දා තමයි 99. 99 තියාගෙන රට මාකට් කරන්න බෑ. ඉතින් මට එකක් කියන්න පුළුවන්. අපිත් එක්ක ඍජුව මේකට තරඟ කරන ආයතන 4ක් තියෙනවා. ඩුබායි ඉන්ටර්නැෂනල් ෆයිනෑන්ස් සෙන්ටර් එක, ගුජරාත් ඉන්ටර්නැෂනල් ෆයිනෑන්ස් ඇන්ඩ් ටෙක් සිටි එක, Zongdo ඉන්ටර්නැෂනල් බිස්නස් ඩිස්ට්‍රික්ට් එක සවුත් කොරියාවේ, ලබුවාන් ඉන්ටර්නැෂනල් බිස්නස් ඇන්ඩ් ෆයිනෑන්ෂල් සෙන්ටර් මැලේසියාවේ. මේ 4 ගොල්ලෝ අපිත් එක්ක ඍජුව තරඟ කරනවා. තරඟ කරන අය කරන දේවල් අපි කියන්නට ඕනේ නැහැ. ඒ හින්දා මේ සියලු දේවල් ඔබට පේන ස්වරූපයේ දේවල් නෙවෙයි. අපේ රටට ආයෝජන එන්න නැති එක අපිට වේදනාවට වැඩි අනිත් අයට තරගයක් වෙන්න පුළුවන්. ඒ හින්දා මේක ඉතාමත්ම පැහැදිලිව බලන්නට ඕන කියන එකයි අපි යෝජනා කරන්නේ. ඔබට මතක නම් 1978 අපේ ආයෝජන කලාප හදනකොට සහ ගාමන්ට් හදනකොට සමහර අය කිව්වා මට මතකයි සුද්ධියන්ගේ ජංගි මහනවයි කියලා මේ රටේ. ඉතින් අද අපේ රට ඊළඟ තැනට ගිහිල්ලා තියෙනවා ඒකේ. ඔබ සියලු දෙනාම දන්නවා. ඒ හින්දා තමයි ගිය අවුරුද්දේ ලංකාවට ආපු ආයෝජන වලින් මේ කොරෝනා කාලය තුල බිලියන 4ක් ඇමරිකන් ඩොලර් ලංකාවට උපයාගත්තේ අපේ එදා ඒ පටන් ගත්ත ශේෂ්ත්‍රයේ හින්දා. අද පටන් ගත්ත ශේෂ්ත්‍රයේ හින්දා. ඒ වගේ 10 ගුණයක් අපිට එනකොට දැන් මේ වරාය නගරයේ තියෙන ඉන්වෙස්ට්මන්ට් වලින් විතරක් අපි බලාපොරොත්තු වෙනවා සම්පූර්ණ නගරේ ඉවර වෙලා එනකොට බිලියන 15ක් එකෙන් විතරක් එන්න. බිලියන 15ක් ඇමරිකන් ඩොලර්ස්. ඒකට අකමැති අය ඉන්නවා. හැමදාම අප රට මෙතන ඉන්නට ඕන. හිඟන්නගේ තුවාලේ වගේ තියාගෙන ඉන්න ඕන. තව අවුරුදු ගාණක් මේක මාකට් කරන්නට ඕන.
දැන් විපක්ෂයනේ කොළඹ හැමදාම පාලනය කරේ. ගිහිල්ලා බලන්නකෝ මුඩුක්කු දිහා. ගිහින් බලන්නකෝ පැල්පත් වාසීන් දිහා. ගිහිල්ලා බලන්නකෝ ඒගොල්ලන්ගේ ජීවන තත්ත්වය දිහා. 50 දෙනෙකුට එකයි টয়ලට් තාම. සංවර්ධනය කරන්නේ නැහැ. සංවර්ධනය කරේ අපේ ආණ්ඩුවේ. ඇයි ඒ? ඒගොල්ලන්ට ඕනේ ඒගොල්ලන්ගේ එතරම් තියාගෙන ඉන්න. හැමදාම ඉන්න ඕනේ එතන. එතකොට තමයි කැප්චර්ඩ් වෝට් බැංක් එකක් තියෙන්නේ. ගිහිල්ලා එකපාරටම බොරුවක් කියලා පොඩ්ඩක් බඩු ටිකක් බෙදලා දීලා ඡන්ද 500ක් 800ක් ගන්න පුළුවන්. මේ මෙතනින් මිදෙන්නට ඕන. මේ රට අපි ආර්ථික වශයෙන් ගොඩ ගන්නට ඕන. එතකොට අපිට තියෙන ප්‍රශ්න රාශියක් විසඳ ගන්න පුළුවන්. ඒ හින්දා මම හිතනවා මේක සම්පූර්ණයෙන්ම මේ අර අහන ප්‍රශ්න උත්තරේ තමයි මේක අපි බය වෙන්න දෙයක් නෙවෙයි. අපිටයි කවකාට හරි තියෙන ප්‍රශ්නයක් නෙවෙයි. ආබිට්‍රේෂන් එකට යන්න තියෙන්නේ බලයලත් නිලධාරියෙකුටයි කමිෂන් එකයි තියෙන ප්‍රශ්නයක්. නැත්තම් බලයලත් ආයතනයයි ඌගේ සේවා නියුක්තියකෝ අතර ප්‍රශ්නයක්. ඒක සාමාන්‍ය ප්‍රශ්න එතනට යන්නේ නැහැ. ඉන්දා ඒ පිළිබඳව ගැටලුවක් නැහැ. හරි ඇමතුමනි අසේල රුවන් කුමාර අපි සූම් තාක්ෂණ ඔස්සේ අප සමග එකතු වී සිටින මාධ්‍ය ක්‍රියාකාරිකයා සම්බන්ධ කරගන්නවා මේ වෙලාවේ ප්‍රශ්නයක් අහන්න. අසේල ඔබට පුළුවන් ඔබගේ ප්‍රශ්නය යොමු කරන්න. සුබ අලුත් අවුරුද්දක් වේවා අමාත්‍යතුමා ඇතුළු ඔබ සැමට. සුබ අලුත් අවුරුද්දක් වේවා අමාත්‍යතුමා ඇතුළු ඔබ සැමට. මම අසේල රුවන් පෙරේරා රටට ආදරය කරන ජනතා එකමුතුව සංවිධානය නියෝජනය කරන්නේ. මගේ ප්‍රශ්නය පෝට් සිටි ව්‍යාපෘතිය අවුරුදු 99ක් වැනි දීර්ඝ කාලයක් සඳහා බදු දීමට හේතු වූ නීතිමය තත්ත්වය කුමක්ද සහ අනුවින්න බදු ප්‍රතිපත්තියක් කට යාමේ හැකියාවක් තිබෙනවාද? බොහොම ස්තුතියි. මොන බදු ප්‍රතිපත්තියක්ද ඔබගේ අදීන? අදීන කියන්නේ අසේල මොන බදු ප්‍රතිපත්තියක්ද ඔබ කියන්නේ මේ කුමකට යෑමේ හැකියාවක් තියෙනවා කියලාද? අපිට ඇහෙන්නේ නැහැ අසේල ඔබව. මගේ ප්‍රශ්නය පෝට් සිටි ව්‍යාපෘතිය අවුරුදු 99 වැනි දීර්ඝ කාලීන බදු දීමට හේතු නීතිමය තත්ත්වය කුමක්ද? හරි ඊළඟට අවුරුදු බොහොම ස්තුතියි. මම හිතනවා අසේල අපේ ඔබගේ දෙවන ප්‍රශ්නේ අපිට හරියට ඇහුන්නේ නැහැ. අසේල 99 අවුරුදු බද්දක් සඳහා යාම වෙනුවට මීට වඩා අඩු කාලීන බදු ප්‍රතිපත්තියකට යාමේ හැකියාවක් තිබෙනවාද? බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි අසේල ඔබගේ ඒ ප්‍රශ්නයට. මුලින්ම ඔබ බලන්නට ඕන ඕනෑම ව්‍යාපාරිකයෙකු රටක ඕනෑම ව්‍යාපාරයකට ආයෝජනය කරන්නේ. ඔවුන්ටත් ප්‍රතිලාභ බලාගන්නේ. නැත්නම් ඇවිල්ලා නිකන් දෙන්නේ නැහනේ. නිකන් දුන්නත් අපි දන්නවා කවුරු හරි ඇවිල්ලා ග්‍රාන්ට් එකක් දුන්නත් ඒක යටත හැංගිච්ච යම් යම් දේවල් තියෙනවා. ඉතින් ඒ විවෘත වෙළඳපොළ තුල ඇමරිකානු ඩොලර් බිලියන 1.4ක් බිලියන 1.4 මිලියන 1400ක් කවුරු හරි ආයෝජනය කරනවා නම් ඔවුන්ට ආපසු ප්‍රතිලාභ බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ ප්‍රතිලාභ උඩ තමයි අපිට දීර්ඝකාලීනව මේක දෙන්න උනේ. ඔය ප්‍රමාණය අඩු කරගන්න තිබුණා බොරුවට 2015 රංගපාලා ඕක අත්සන් කරලා අත්තිටුවලා අවුරුදු දෙකක් ඇදගෙන ගිහිල්ලා ඩොලර් එකත් ඒ කාලේ තිබුණ 150 130ට තිබුණ එක 170ට 80ට වැඩි කරලා ආයෝජන හකුලවලා රංගපෑවේ නැත්තම් ඔයිට වඩා අඩු ප්‍රමාණයක් තමයි ඒ සමාගමට දෙන්න ඕනේ. හෙක්ටයාර ගාණක් ඒක වෙනුවෙන් අපිට දෙන්න සිද්ධ වුණා. ඉතින් ඒකේ ඔවුන් ඉදිරිපත් කරනු ලබන ඔවුන්ගේ ආයෝජනයට ලැබෙන ප්‍රතිලාභය තමයි අවුරුදු 99ක කාලයක් අපිට මේක බද්දට දෙන්න සිද්ධ වෙලා තියෙන එක. ඉතින් ඒකේ අනිත් පැත්ත තමයි ඒ ආයෝජන ඇමරිකානු ඩොලර් බිලියන 1.4 ආවේ නැත්තම් ඔය ආයතනය අපිත් එක්ක ඇවිල්ලා සාකච්ඡා කරලා ඔක දියුණු කරේ නැත්තම් අපි තාමත් එතන මුහුදු කෑල්ලක්. අපි හිතන්නට ඕනේ. එහෙම නැත්තම් අපිට මේ මම කියපු ඔය ආයෝජනය ආකර්ෂණය කර ගැනීම සඳහා ආකර්ෂණීය වෙහිකල් එකක්. අපි මේකට කියන්නේ ඉන්වෙස්ට්මන්ට් වෙහිකල් කියන එක. එකෙන් අදහස් කරන්නේ ආයෝජන ප්‍රවර්ධන වාහනයක්. ඒ වගේ දෙයක් හදන්න අපිට අවස්ථාව ලැබුණේ මේකත් එක්ක තමයි. මේක තමයි ඉදිරිය. දැන් අපි සමහරට විවිධ දේවල් තියෙනවා. අපේ රටවල් සමහර දේවල් ආරක්ෂා කරගන්න. සමහර කාලවලදී අපි අවුට්රයිට් උත් විකුණෙව්වා. ලන්ඩන් වල අද ගිහලා ඕන කෙනෙකුට ඉඩමක් මිලදී ගන්න පුළුවන් වෙනවා. ඒ හින්දා එක එක කාලෙට ඒව වෙනස් වෙනවා. නමුත් 99 අවුරුද්දට වඩා අඩු කරගන්න නම් තිබුණා නම් හොඳයි. නමුත් ප්‍රායෝගික තත්ත්වයක් තුලදී ඔවුන් වියදම් කරන මුදල වුණුත් ආපසු
ලාභයක් එක්ක තමන්ගේ ප්‍රතිලාභත් නැවත ලබා ගැනීම සඳහා ඒ කාලය අවශ්‍යයි කියලා උන් තර්ක කරන්නට ඇති. ඒක පිළිබඳව පෙර රජයත් අර නිවාන් පෙරේරා මහත්මයා කියපු විදිහට යහපාලන රජයට ඊට පෙර හිටපු මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ රජයත් මේ රජයත් සියලු දෙනා අතරම එකඟතාවයක් ඇතුව තමයි ඒකට සිද්ධ කරන්න උනේ. ඒක බිස්නස් නෙගෝෂියේෂන්ස් වාණිජමය වශයෙන් කරුණු සලකා බලලා දෙපැත්තම තර්ක කරලා එකඟ වෙච්ච තැනක් තමයි ඔය අවුරුදු 99 කියලා. හරි ඇමතුමනි අපි යනවා තවත් සූම් ප්‍රශ්නයකට. කුමින්ද ලියනගේ ඔබට පුළුවන් ඔබගේ ප්‍රශ්නය යොමු කරන්න. හෙලෝ මම ඇහෙනවද? ඔව් කුමින්ද. ඔව් මම සමාජ ක්‍රියාකාරිකයෙක්. මට ඇත්තටම ප්‍රශ්න දෙකක් තියෙනවා. පළවෙනි ප්‍රශ්නේ තමයි මේ ඇක්ට් එකෙන් කවර්ලා නැති වුණත් පෝට් සිටියේ රෙසිඩන්ට්ස්ලා ඡන්දේ දාන්නේ කොහොමද කියන එක. ඒගොල්ලෝ මොනම ඇතිවරණ බල ප්‍රදේශයකටද අයත් වෙන්නේ? ඒගොල්ලෝ කොහොමද ඒගොල්ලෝ ඡන්දේ දාන්නේ කියන එක. ඒක පළවෙනි ප්‍රශ්නේ. හරි. දෙවෙනි ප්‍රශ්නේ ඇත්තටම මම ඩුබායි ඉන්ටර්නෙට් සිටි එක පටන් ගත්ත කොට තිබ්බ පළවෙනිම සමාගම් කීපයක මුල්ම වැඩ කරන්න ගත්ත එක්කෙනෙක්. ඒ වෙලාවෙදිත් ඔය මේ වගේ ඔය ඩොලර් වලින් පමණයි ආයෝජනය කරන්න පුළුවන්, ඩොලර් වලින් පමණයි ගෙවන්නේ. ඒ වගේ තමයි ඩුබායි ඉන්ටර්නෙට් සිටි එක පටන් ගත්තේ. නමුත් මාස ගානක ඇතුළතදී රටේ මහ බැංකුව තේරුම් ගත්තා ඒක රටට ගැලපෙන්නේ නැහැ කියලා. ඊට පස්සේ අනිවාර්යයෙන්ම පඩි ගෙවන ඒවා රට ඇතුලේ ඒක ඇතුලේ කරන වියදම් දිරම් වලින් කරන්න කන්වර්ට් කරා. මට මේ ප්‍රශ්නේ තියෙන්නේ මෙතන අනිත් මම ඇට් එක හරහා ගොඩක් මුල ඉඳලා අගට වගේ ගියා. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ මේ ඩොලර් වලින් පමණක් ඩොලර් නෙමෙයි මොනවා හරි දැන් මොකද්ද කියලා නෑනේ විදේශි මුදල් වලින් පමණක් වැඩ කරන්න ඕනේ කියන එක එකෙන් රටට වෙන වාසිය මොකද්ද කියලා. පෝට් සිටියට වාසියක් එනවා. ඒකෙන් ඉන්වෙස්ටර්ස්ලාගේ එන එක සාධාරණයි. නමුත් ඒකෙන් රටට කියන්නේ පෝට් සිටියෙන් එළියේ තියෙන රටට වෙන වාසිය මොකද්ද කියන එක තමයි දෙවෙනි ප්‍රශ්නේ. හරි කොමින්ද. අර ඡන්ද පිළිබඳ ප්‍රශ්නේදී දැන් ඒ පෝට් සිටි එකේ රෙසිඩන්ට් හැටියට ඉන්න කවුරු හරි ලියාපදිංචි වෙලා තිබෙනවා නම් කොළඹ දිස්ත්‍රික්කයේ ඡන්දදායක නාම ලේඛනයේ ඡන්ද දාන්න පුළුවන්. සමහර වෙලාවට අපි දන්නේ නැහැ එතෙන්ට ඉන්න පුළුවන් කොළඹ දිස්ත්‍රික්කයෙන් පිට පරිබාහිර අපි දන්නවා සමහර වෙලාවට අපි දැන් මේ කතා කරන්නේ පිටරට ආයෝජන ගැනනේ. අපි දන්නවා ලංකාවේ ඉන්නවා ව්‍යාපාරිකයෝ අද මේ රටේ තියෙන නීති පද්ධති නිසා ඒගොල්ලන්ගේ සල්ලි ලංකාවේ නැහැ. ඒ සල්ලි තියෙන වෙන වෙන රටවල. ඒ සමහර ව්‍යාපාරිකයෝ ඉන්නේ පදිංචි කොළඹත් නෙමෙයි. සමහර නුවර දකුණේ ව්‍යාපාරිකයෝ ඉන්නවා බොහොම දක්ෂ ව්‍යාපාරිකයෝ. ඒගොල්ලන්ගේ මුළු සල්ලි ටික මෙහෙ තියන්නේ නැහැ. එතකොට ඒ ව්‍යාපාරිකයන් තමන්ගේ ඡන්ද නාම ලේඛනයේ ඒගොල්ලෝ ලංකාවේ පුරවැසියෙක් හැටියට ඡන්දේ තියෙන්නේ ඒ පළාතන ඡන්ද දාන්න පුළුවන්. හරි. සමහර වෙලාවට ඡන්දේ විදේශිකයෝ නම් ඡන්දේ නැහැනේ. ඊළඟට අපේ රට ඉතින් කොහොමදත් මේ ඡන්දයක්වත් නැතිව ජනාධිපතිවරණයට ජනාධිපති අපේක්ෂක ඉලපු රටක් නේ. එක්තරා ඡන්දයකදී ජනාධිපතිවරණේ ඡන්දදායක ජනාධිපතිවරණේ ඡන්ද ඉල්ලුව ඡන්ද අපේක්ෂකයෙක් ඡන්දේ තිබුණේ නැහැ. ඔව්. ඉල්ලුවේ ජනාධිපතිකමට. ඒ නිසා මේ එහෙම රටක් අපේ. ඉතින් ඒ නිසා හැබැයි මේකේ තමන්ට ඡන්දේ තියෙනවා නම් කොහේ හරි ඡන්දදායක ලයිස්තුවක මේකේ ඡන්දේ දාමීමට බාධාවක් නෙමෙයි. සමාවෙන්න ඇමතුමා මේ මගේ ඒකේ ක්ලැරිෆිකේෂන් එක මට පෝට් සිටියෙන් පිට ගයක් නැත්තම් මම පෝට් සිටියේ විතරක් නම් මට ගයක් තියෙන්නේ. එතකොට මං කොයි ඡන්ද නිමි නාම ලේඛනයට තමන්ට ගයක් තියෙන පෝට් සිටියේ විතරක් නම් පෝට් සිටිය දැන් කොළඹ පරිපාලන දිස්ත්‍රික්කයේ ගැසට් කරලා තියෙන්නේ. එතකොට එයාට පෝට් සිටියේ ඉඳගෙන කොළඹ පරිපාලන දිස්ත්‍රික්කයේ ඒ ග්‍රාම සේවා වසමකට ඡන්දදායක වෙන්න පුළුවන් කිසිම බාධාවක් නැහැ. මොකද දැන් පෝට් සිටි එක කොළඹ පරිපාලන දිස්ත්‍රික්කයේ ගැසට් වෙච්ච දිස්ත්‍රික්කයක්. ඔව් මම හිතන්නේ ඊළඟ ප්‍රශ්නය ඔබතුමා කියපු ආකාරයට අපි මේ සම්පූර්ණ මේ වගේ බිස්නස් මොඩල් එකක් හදලා තියෙන්නේ පිටරටින් මුදල් ආකර්ෂණය කර ගැනීම සඳහා තමයි. අපිට තියෙන ප්‍රශ්නයත් පිටරට මුදල් ලබා ගැනීම තමයි. ඒ හින්දා තමයි අපි පහුගිය අවුරුද්ද ගත්තම අපිට බිලියන 50ක් ඇමරිකානු ඩොලර් බිලියන 50ක් කවුරුත් කතා කරන්නේ නැහැ
දෙදස් 19 අවසාන වෙද්දී ඇමරිකානු ඩොලර් බිලියන 50ක් අපිට ගෙවන්න තිබුණා. අපේ රජය මේ කොරෝනා අස්සේ බිලියන 5ක් ගෙවලා තියෙනවා. 10%ක් ගෙවලා තියෙනවා. ණය ලබා ගන්න එක සම්පූර්ණයෙන්ම වගේ සීමා කරලා තියෙනවා. ණය ලබා ගන්නෙත් නැත්තම් අපිට ෆොරින් කරන්සි එන ක්‍රමත් අහුලුණොත් අපිට කරන්න පුළුවන් එකම දේ තමයි පිටරට මුදල් ලබා ගන්න එක. එතකොට ඒක තමයි ෆොරින් ඩිරෙක්ට් ඉන්වෙස්ට්මන්ට් කියන එක. ඒක ඉන්වෙස්ට්මන්ට් එකක් ආකාරයෙන් නෝ අනෙක් ආකාරයකින් සිදු වෙන්න පුළුවන්. අපිට තියෙන වාසිය තමයි එතන ඉඳගෙන ඒ ෆොරින් කරන්සි ලැබුණම අපේ රුපියල ස්ථාවරව තබා ගන්න පුළුවන්. පිටරටින් මුදල් ලැබෙනවා. ඒක ආයෝජන බවට පත් වෙනවා. ආයෝජකයොත් එක්ක දැනුම එනවා. ඒ දැනුමත් එක්ක ඒක බෙදා ගන්නවා. උදාහරණයක් හැටියට අපි දන්නවා 77 කාලෙදී අපි පටන් ගන්නකොට අර මං කියපු විදියට මිනිස්සු ගිහුවා සුද්දින්ගේ ජංගි මහන්න හදනවා කියලා. නමුත් අද වෙනකොට ලංකාවට සම්පූර්ණ විදේශ විනිමය ගෙන එන ලොකුම ආයතන. ඔබ දන්නවා බ්‍රැන්ඩික්ස්ලා මාස්ලා වෙනකොට ගිය සැරේ මම දැක්කා මේ ෆ්‍රෙන්ච් ඕපන් එකේ මේ දෙපැත්තටම ගහපු දෙන්නම ඇඳගෙන හිටියේ අපේ ලංකාවේ ටී-ෂර්ට් දෙකක්. ඒ තැනට අපි අද ගිහිල්ලා තියෙනවා. දැන් දකුණු කොරියාව මොනවද කරේ? ඒ කාලේ දකුණු කොරියාව තමයි ලංකාවට ආවිලා ආයෝජනය කරේ. ඔවුන් ගාමන්ට් එකෙන් චිප් හදන්න ගිහිල්ලා චිප් හැදුවට පස්සේ කම්පියුටර්ස් හදන්න ගිහිල්ලා කම්පියුටර් හදලා අද චිප් බිල්ඩින් කරලා ඔවුන්ගේම බ්‍රෑන්ඩ් හදලා LG Samsung හදලා වෙනම තැනකට ගිහිල්ලා තියෙනවා. ඔවුන් කරේ මුල් කාලේදී ජපානයේ තාක්ෂණය අරගෙන ඔවුන්ගේ රටේ හදාගෙන ඒ තාක්ෂණය උපයෝගී කරගෙන ඔවුන්ගේම බ්‍රෑන්ඩ් හැදුවා. අපි ඔගොල්ලෝ දන්නේ 78 80 කාලෙදී ලංකාවේ බ්‍රෑන්ඩ් කියලා අපි දන්නේ ටෙලිවිෂන් වලට Sony, Sharpුයි, Nationaluයි, Panasonicුයි. අද කවුරුත් දන්නේ නැහැ. අද හැමෝම කතා කරන්නේ LG. අද හැමෝම කතා කරන්නේ Samsung. මොකද්ද? ඒ ජපානයේ තාක්ෂණය අරගෙන ඔවුන් දිනු කරා. අපි යන්න ඕනෙත් එතනට. අපි යන්න ඕනෙත් ආයෝජකයෝ ගෙන්න ගන්න ඕනේ. ආයෝජකයන් දැනුම ගන්නට ඕනේ. අපි ඒක යම්තාක් දුරකට ප්‍රමාණවත් දුරකට ගාමන්ට් ඉන්ඩස්ට්‍රි එකේ කරනවා. මොකද එතනින් අපිට නවතින්න බෑ. අපි චිප් හදන්න පටන් ගන්නට ඕනේ. අපි ඉලෙක්ට්‍රොනික්ස් හදන්න පටන් ගන්න ඕනේ. අපි වෙහිකල් හදන්න පටන් ගන්න ඕනේ. අපි ශිප් හදන්න පටන් ගන්න ඕනේ. එදාට තමයි අපේ රටේ ට්‍රූ පොටෙන්ෂියල් එක අපිට දිනා ගන්න පුළුවන් වෙන්නේ. ඒක මේ ආයෝජකයෝ එලවලා කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ආයෝජකත් එක්ක එකතු වෙලා කරන්නට ඕන. පහුගිය අවුරුදු 50 දියුණු වෙච්ච රටවල් ඔක්කොම ඒව කරලා තියෙන්නේ. දකුණු කොරියාව, චීනය, මැලේසියාව, සිංගප්පූරුව, ඩුබායි ඕනම රටක් ආයෝජකත් එක්ක එකතු වෙලා මේ අලුත් ජාත්‍යන්තරය තුල ඔවුන් එක්ක අර අපි සාමාන්‍ය භාෂාවෙන් ගේම ඉල්ලගෙන මේක කරන්න බෑ. ඔන්න එක එකතු වෙලා මේ වැඩේ කරලා අපේ රට උස්සලා තියන්න පුළුවන්. සටන් පාට වලින් විතරක් නැත්නම් වොයිස් කට් වලින් විතරක් එහෙම නැත්නම් මේ රට හදන්න බෑ. මේ රට හදන්න නම් ප්‍රායෝගිකව භූමියේ දියන දේවල් පිළිබඳ අවබෝධයක් ඇති කරගෙන අපි ඉදිරියට යන්නට ඕන. එන්න ඒකෙදි ලොකු හැරවුම් ලක්ෂයක් මේක. ඒ හැරවුම් ලක්ෂය නොවනවට කැමති අය ඇති. විවිධ හේතුන් මත. හරි එමතුමනි අපි ඉක්මනින් යනවා තවත් සූම් ප්‍රශ්නයකට. ඉන්දික සහබන්දු මහතා ඔබට පුළුවන් ඔබගේ ප්‍රශ්න යොමු කරන්න. බොහොම ස්තුතියි මට අවස්ථාව ලබා දීම ගැන. මම ගොඩක් සතුටු වෙනවා අධිකරණ අමාත්‍යවරයා මේ අවස්ථාවට සහභාගී වීම ගැන. අපි දන්නවා මේ රටේ ලොකු ඩිස්ඉන්ෆෝමේෂන් කැම්පේන් එකක් තියෙනවා. ඒකට ෆොරින් ඉන්ෆ්ලුවන්ස් තියෙනවා. ඒවල ක්‍රෙඩිබල් එවිඩන්ස් තියෙනවා මෙතුමා. ඒ වගේම මේකවල මේ කරන අයගේ ඉහළ ස්තරය විදේශ රටවල් එක සම්බන්ධ නිසා ඒකේ කොලියුෂන් එකක් තියෙනවා. දැන් අපි දන්නවා ජාතික ආරක්ෂාව සහ ජාතික ආර්ථිකය කියන්නේ අවියෝජනීය සම්බන්ධයක් තියෙන එකක්. එතකොට මේ ජාතික ආර්ථිකය ගොඩනගන්න අපි ගන්න වැඩ පිළිවෙලේදී අපිට බොහොම නිශ්චිත වෙන්න ඕනේ. එතකොට චීනය සමග තියෙන උපාය මාර්ගික සම්බන්ධතාවය මේ ආරක්ෂා කරගන්න ඕනේ. 21.4 ප්‍රහාරයෙන් පස්සේ ජාතික ආර්ථිකයට වෙච්ච විශාලතම ප්‍රහාරය විදිහට මම මේක දකිනවා. ඉතින් සමාජ ජාල ක්‍රියාකාරීත්වයක් විදිහට අපි මේ වලට දැඩි නීති රීති බලාපොරොත්තු වෙනවා. මේවා අපිට මෙහෙම කොංගලා තවදුරටත් ඉන්න බෑ. අපි සාපරාධ යුද්ධයෙන් එළියට ආපු ජාතියක් අපි සමගියෙන් මේ වැඩ කටයුතු සිද්ධ කරන්න ඕනේ. මේ සම්බන්ධයෙන් මම ඔබතුමාගෙන් පැහැදිලි කිරීමක් බලාපොරොත්තු වෙනවා කරුවා මෙතුමා. හරි ඉන්දික. ස්තුතියි. බොහොම ස්තුතියි ප්‍රකාශයට. අත වශයෙන්ම ඔබ ඊටාත්ම කාලීන දෙයක් ප්‍රකාශ කරේ. අවාසනාවකට වගේ මට මතකයි අබ්දුල් කලාම් ඉන්දියාවේ ජනාධිපතිතුමා ඊශ්‍රායලට ගිය වෙලාවේ එතුමා කිව්වා එතුමා ගිහිල්ලා හොටෙල් එකේ ඉන්නකොට විශාල බෝම්බයක් පිපිරලා ගියාලු. එතුමා හිතුවලු රෑට් ටීවී එක දැම්මම මේක තමයි එකම නිවුස් එක කියලා. නෙගටිව් නිවුස් එක.
එතුම හිතුවලු ඊළඟ දවස උදේ පත්තරේ අරලා බැලුවම මේක තමයි ලොකුම නිවුස් එක කියලා. කිසිම දෙයක් නැහැ. පොඩියට කිව්වා එහෙම බෝම්බයක් පිපුරුණයි කියලා. ඒ කියන්නේ පොසිටිව් නිවුස් එක දෙන්නේ. මේ අපි ගත්ත ගමන් නිරන්තරයෙන්ම රට වැඩක් නැහැ, ඉන්න බෑ, ජීවත් වෙන්න බෑ කියලා දාලා මිනිස්සු එපා කරවලා හැමදාම එකම තැන තියන්න හදන්නේ. ඒක සම්පූර්ණයෙන්ම මෙහෙවනවා කියන එක පිළිබඳව මම එකඟ වෙනවා ඔබත් එක්ක. ඒක දිගින් දිගටම කරන්න අපිට දෙන්නේ නැහැ. ඒ සම්බන්ධයෙන් අපි මේ වන විටත් කැබිනට් මණ්ඩලය ඇතුලේ විශාල වශයෙන් අලුත් නීති ගේන්න සාකච්ඡා කරගෙන ඉන්නවා. මොකද මේක ඉතාමත් වැදගත්. මිනිසුන්ට ඇවිල්ලා අර ආම්ක්‍යා ක්‍රිටික්ස්ලා කියලා ඉඳගෙන වාඩි වෙලා හැමදේම විවේචනය කර ඉන්න පුළුවන්. නමුත් මිනිසුන්ට ඕනේ විවේචනය නෙවෙයි. මිනිසුන්ට ඕනේ වැඩ කරලා ආර්ථිකයේ සංවර්ධනය වෙන්න ඕනේ. නීතියේ පාලනය පාරේ සනාත වෙන්නට ඕන. රටේ විනය ඇති කරන්නට ඕන. එයින්දා ඔබතුමා කියපු ආකාරයට අපි මේ අවස්ථාව වෙනකොටත් සලකා බලමින් ඉන්නවා. සිංගප්පූරු වල ඉදිරිපත් කරලා තියෙනවා මැලේසියාවත් එක්ක ඉන්දියාවත් එක්ක ඉදිරිපත් කරලා තියෙනවා prevention of online falsehood and manipulation කියලා ඇක්ට් එකක්. ඒකෙන් අදහස් කරන්නේ ව්‍යාජ ප්‍රවෘත්ති මාර්ගයෙන් සම්පූර්ණයෙන්ම බොරු කරන ඒ ක්‍රියාපටිපාටියට විරුද්ධව යම්කිසි නීතිමය රෙජීමයක් ක්‍රියාත්මක විය යුතුයි. උදාහරණයක් හැටියට ලංකාවේ දැන් ක්‍රියාත්මක වන සමාජ දාලා ක්‍රියාකාරීන්ගේ ප්‍රොෆයිල්ස් වලින් 15ක් 17ක් ෆේක් බොරු අවවාජ්‍යයි. ඉතින් එතකොට ඕ මොන බොරු කිව්වත් ඕන්ට විරුද්ධව නඩු දාන්න හරි කාට හැකියාවක් නැහැ. ඕන බොරුවක් කියලා නිදහසේ ඉන්න පුළුවන්. එතකොට ඔබට නිදහස මේ භාෂණයේ නිදහස කාට හරි තියෙනවා නම් 14 එකත් එක්ක 14 දෙකත් එක්ක ඒක පාලනය වෙනවා. අනිත් මිනිස්සුන්ගේ අපි පැහැදිලි කියමනක් තියෙනවා ඔබගේ අත කැරකවීමේ ඇඟිල්ල කැරකවීමේ නිදහස ඊළඟ පුද්ගලයාගේ නහය ළඟින් නවතින්නට ඕන. නහය අනින්න බෑ. ඒ හින්දා මේ දෙකේ සීමාවක් තියෙන්න ඕනේ. භාෂණයේ නිදහස සහ භාෂණයේ නිදහස උපයෝගී කරගෙන රටේ ජාතික ආරක්ෂාවට, ජාතීන් අතර සංහිඳියාවට, සංවර්ධන ව්‍යාපෘතියට බොරු ඉදිරිපත් කිරීම, ජාත්‍යන්තර වශයෙන් රටේ නාමය, කීර්ති නාමය විනාශ කිරීම වගේ දෙයක් සහ පුද්ගලයන්ගේ ප්‍රිවසි එක privacy means පෞද්ගලිකත්වය සහ defamation අපහාසයට subject to that අපහාසයට යටත්ව තමයි භාෂණයේ නිදහස ක්‍රියාත්මක වෙන්නට ඕන. භාෂණයේ නිදහස කියලා මේ ඕන දෙයක් කරන්න පුළුවන් වල්බూరు නිදහසක් නැහැ. ඉතින් මේ දෙක සංකලනය කරලා අපි අලුත් නීති ගැනීම සඳහා යම් සාකච්ඡා මට්ටමින් ඉන්නවයි කියන එක අපි කියන්නට ඕන. හරි අමතමනේ. කරුණු කීපයක් කියන්න අවසර දෙන්න. ඔව්. එක ප්‍රශ්න තියෙනවා මෙතන පැමිණ සිටින මාධ්‍යවේදියෙක්ගෙන් අපි අවස්ථාව දීලා ජයන්ත මැතිතුමා. Hi, Mr. Minister Ali Sabri. I just have a couple of questions to you. I'm Hassan from MTV. On multiple occasions in this media briefing, you all mentioned that foreign citizens will not be a part of the Port City Economic Commission. But nowhere in this act has a provision been mentioned that the members of the commission should be a citizen of Sri Lanka. We see that in terms of the International Commercial Dispute Center, there is a particular clause saying he must be a citizen of Sri Lanka. Then in terms of enjoying the facilities, there is a clause saying he must be a citizen of Sri Lanka. But in terms of the commission, there is no such provision. And as you all pointed out, you all said that there is a possibility of amending the laws. So my questions are, what is the guarantee that you all can give that no foreign nationals will be appointed to this commission? And the second thing, since you all said that the law can be amended, will it be amended? Yeah, first of all, I thank you for that question. But end of the day, what is important is, why are we establishing this port city? We are establishing port city, as the Honorable Minister, Honorable former Minister and Member of the Parliament, Mr. Dilan Perera said, for what? For us to go and do our exercises? No, just to bring and attract foreign investment. So in order to do that, we are establishing a commission. That commission should comprise of people of ability who could attract, who has international standing. Personally speaking for myself, as long as that commission, majority of the commissioners are where the decisions are being made. Sri Lankans, I have no problem. If somebody is a good person who could bring international investment, I don't mind even a foreigner sitting. But that it is up to the president to appoint them. So president probably will act on that. But
as somebody previously spoke to me, mentioned, some of these things will evolve. Now they said in Dubai city also initially they did not take foreign currency, the local currency, but then so some of these things will evolve. That's the way it is. So, but as far as the present requirement is concerned, what we put it in the other way around. China, how any other country had no control because they nowhere it says that Chinese national should be there. Understand? So it's for the president of the country, 5 to 7 of them to appoint them. So it is the criteria which the people have 6.9 million people have voted for him. So he should be having that right to do that, and he's answerable at the end of the term. So he will do the right thing by the country. Can I add to that, please? Now, your question was based with the mentality that you think, well, a Chinese person can come in as a commissioner. But Not necessarily Chinese, but- any foreign but say, national. I know, looking at the criteria given to the president to appoint the commissioners, I don't want to mention names here. There are about 3 names that comes into my mind who were Sri Lankans, who have gone abroad with all this knowledge, but they are no more Sri Lankan citizens. They are either American citizens. One I know is a British citizen. They are no more Sri Lankan citizens, but they have all these qualifications. So, in my case, well, this paves the way for those gentlemen who have been working for various other top companies to come back to Sri Lanka and serve their motherland. Now, if Of course, you, they are not even dual. They are citizens of those countries. So, I mean, what is wrong in bringing such Yeah, the problem here is now if you look at it from a legal standpoint, and now I think Mr. Sabri might be able to clarify. We know that we learned a lesson from the bond scam, right? We know how the appointment was made. So in the event of any irregularity, if a foreign national is serving on the commission, will the president bear the responsibility for that particular appointment? now look, you have 5 to 7. It is one person cannot take decisions here. It is that 7 people together should take the decision. So one of them or 2, maybe now you are only looking at that one person. There are so many people who have contributed to Sri Lanka in numerous ways who are never, you were not been the citizen of the country. For example, the present president of the country, His Excellency Gotabaya Rajapaksa, was the Secretary of Defense during the war. If not for him and his contribution, he would have never won the war. So don't look at from one person everything. It is that person had done something wrong doesn't mean that everyone will do, but it doesn't mean that we want to bring it in. I can only foresee it will be top class Sri Lankans who will be manning this and running this, unless it is exceptional circumstances which you want to bring somebody in line with, keep at least the majority of them in line with the objective of the port city. Objective of the port city is to bring investment, compete with the region, compete with the world-class cities, and ultimately bring that investment into the country, bring that knowledge into the country, and transmit that to the common Sri Lankan. So our standard will be uplifted. Minister, just a yes or no question. Will the law be amended to No, make sure that right no now we foreign have not thought nationals about that. Not at all. So foreign nationals can be a part of the commission. If you in want, it future. can be. If the president wants, can be as at now. There is no prohibition as such. So how will just, you charge that particular individual in the event of any irregularity or any offense that they commit? So that is very speculative, no? Very But speculative. still there is an opportunity. Yeah, to but- investigate. Again, that's my answer. If the intention of the framers were to bring in a foreign national, then You should have- as Mr. Veer Singh very correctly said, then we would have put a clause to say, well, out of the 5 commissioners, 1 has to be Chinese. So intention of the framers is not to bring a Chinese in, but intention of the framers is to bring top class people into the commission. So when we have such a lovely framework here, you're only looking at some of those very, very. I'm just trying to minimize the damage that can be caused. Okay, Minister. Yeah. So why what do you is the want to, damage? why do you want to always perceive these damage? No, Then what about the request made by the former government and the present opposition to bring foreign judges here? shall. You all Are we were going to opposing permit that move as well. You all were opposing that move as well. I'm just raising a question No, so bring that in- we don't repeat the mistakes No, that God, we our made during the constitution, you Bond scam. can't bring in No, foreign that's nationals. fine. But then here, Yes, here you will not have a problem if the accent
well, out of the 7 commissioners, 2 have to be Chinese, then I have reasonable ground to see why you asked the question. Here, we haven't said anything like that. So your It also means that all 7 can be your foreigners. question won't be there, I'm sure, after the commissions are appointed. Okay, yeah, okay, Ms. So Leah, let's shall wait we for move- the Your question appointment. won't be there. yeah, shall we move to the another one? There was another question for Ms. Minister. According to you, that Port City is a financial hub or manufacturing industrial hub? No, it is a service hub. It's a service hub Mhm. where we will bring investors in. We will probably have regional headquarters in, world-class facilities here, and then probably offshore banking. So we are looking at, that's what I explained now, the whole world is now dominated by the service sector. 68% of the world economy, if you look at in 1951, in 1980, just about 40 years ago, only 51% was service. Now it's 68%. It will probably grow even further. So we are looking at a service. Now, last government wanted to make it exclusively a financial city. Mhm. Financial city. We have changed that. We want to have it as a hub with related to service sector, which include banking, headquarters, technological transmission. You can manufacture there. Nobody is going to buy land here and set up factories there when the lands are available somewhere else. But their headquarters will be there. Their finances will be there. It's that kind of a setup. Of course, we'll probably have IT, basically for service sector. Hari, all right. Sometimes මේ දැන් ඔය There's- මේ විජේදාස රාජපක්ෂ මැතිතුමා වගේ දක්ෂ නීතිඥයෙක්ට හැකියාව ලැබෙයි අර බේරුම් කරණය පිළිබඳව එතන හොඳ ඔෆිස් එකක් දාගන්න එතුමාට බොහොම හරි දක්ෂයි. ඕකේ අපි යනවා සරසි ඔබට පුළුවන් ඔබගේ සූම් ඔස්සේ සම්බන්ධී සිටින සහෝදරිය ඔබට පුළුවන් ඔබගේ ප්‍රශ්න කරන්න. Good morning, everyone. Thank you for the opportunity. Can you hear me? Yeah, we can hear you. Can you ask your Yeah. question first? Yes. So basically, the question is, I think mainly to Mr. Sabri and also to Mr. Dylan Ferreira. Having listened to you both, it seems as though there seems a lot of opposition on the part of the government to this bill actually going through a due process. As we know, it's now, I think, before the Supreme Court. There are something like 15 petitions, and there is talk that it should actually go before Parliament for a 2/3 majority, and that there should also be a referendum. If these are the due processes that such a bill should go through, why is there so much opposition and defensiveness on the part of the government? There is no defensive on the part of the government. There are clarifications which are required. I told it's not a clean sheet. When we try to do something like this, we always have encountered problems in this country. Nothing new. We have had our prime minister murdered in 1959. We have had a coup in 1960. We have had the first insurrection in 1971. We have had the second insurrection in 88 and 89. We have had the Black July in 83. We have had LTT going through for 27 years. And we have had Easter attack. So when government is trying to do something good, when our country is about to take off, there are players, both international and domestic, both international and domestic and their agents, who will always paint a very bleak picture. They don't want this country to come to the next level. They want us to remain here every day to do that. It's good. Answer to your question is also in your in your question itself. Are we doing anything extraordinary? We are just following the due process. Very good. You told that. How you normally enact a law? Law is enacted. You draft it. You send it to the Honorable Attorney General for his observation. His observation has come. It is constitutional. They come to the cabinet. Cabinet has approved that to be gazetted. It is gazetted not as an urgent bill under normal circumstances. People have their right to go to courts, which is good. That's part of our democratic process.
and Supreme Court is now hearing. Let the Supreme Court decide, not your speculations. Let the Supreme Court decide whether this could go on a simple majority, whether certain clauses should go for 2/3, whether certain clauses should go for referendum. So we will abide by the Supreme Court decision and determination and proceed with it. That's how we have always acted. For example, 20th Amendment. Supreme Court told 4 of the clauses are inconsistent and would go for a referendum. We decided, no, we are not going to do that. So we abide by the Supreme Court decision and we confine it to 2/3 and went before the court. That's how we have acted. That's how we will act. We will always act in terms of the constitution of the country. Thank you. All right. Thanks, Minister. So, we are going to the last question in the Zoom. So Deepal, you can ask your question and we are giving the last chance. After that, we will give Mr. Yeah, thank you very much for the opportunity. That is almost the same question that I had, which Sarasi raised. But anyway, then I would like to bring that it is crystal clear that we need this kind of projects. As Minister said, this is a time to celebrate. But my issue is government has clearly failed to inform the importance of this project to the public. Then you didn't have a proper mechanism to educate the public. Only 1 or 2 several persons came and holding some press conferences. The ministers were coming out and holding one by one press conferences. Then I think there is something failure from your side to educate the public on the importance of this project. Then what's your comment on this? Yes, I think, well, there is something to be taken into question as well. Well, yes, such an important project, there can be argument to say there would have been much more public debate and explanation to be done. Well, better late than never. Better late than never. Well, now there is a bill presented to Parliament. It has taken the normal course, no extraordinary courses. It is now before the Supreme Court. There are 21 petitions before the Supreme Court, so it will be argued there. And with those arguments, well, now the public are also in a debate about the whole thing. So it would have been, yes, probably it would have been much better if more explanation was done. But as I said earlier, better late than never. So it is now time for us to explain to the people. Right at the moment, what we are doing is we are trying to make use of the present situation in the world to start competing with our competitors. දැන් හොඳටම අවස්ථාව ඇති මේ රාවණා රජුරුව සීතා දේවිය හංගපු ගුහාව හොයෝ ඉන්නවට වඩා ඒ ලිඳ ඇතුලෙන් එළියට ඇවිල්ලා ලෝකෙත් එක්ක ඉස්සරහට යන්න. මම කියන්නේ රාවණා රජුරුව සීතා දේවිය හම්බෙච්ච ගුහාව හොයන එක නවත්තන්න එපා. ඒකට හොයන්න පුළුවන්. නමුත් ඒක විතරක් හොයවින් නැතුව දැන් හොඳටම වෙලාව ඇවිල්ලා තියෙනවා ලිඳෙන් එළියට ඇවිල්ලා ලෝකෙත් එක්ක ඉස්සරහට ගමන් කරන්න යාමේදී මේ වගේ වැදගත් දෙයක් මීට ඉස්සෙල්ලා ජනතාවත් එක්ක සාකච්ඡාවට භාජනය කරා නම් හොඳයි. හැබැයි කරන්න බැරි වුණා කියන කාරණේ පැහැදිලි කරන්න නැතුව ඉන්නවට වඩා ප්‍රමාද වෙලා හෝ ඒ විවාදයේ ඒ ඩිස්කෂන් එක ආරම්භ කරපු හොඳයි. හරියම මන්ත්‍රීමනි අපි ජයන්ත විරසිංහ මහත්මයාලා කියනවා එතුමාට මට දැන් පැහැදිලි කිරීමක් තිබුණා කරන්න. ඒ යිෂාන් මෙහෙමයි. පැහැදිලි කිරීම කියන්නේ මේකේ වගන්ති කීපයක්කට අවධානය අවසාන වශයෙන් යොමු කරන්න කැමතියි. හරි. මොකද මේ දැන් මේ හුඟක් දෙනෙක් ඔය කියන තර්කයක්නේ මේක මේ චීනයේ කොටසක් වෙනවා. චීනයයි මේක පාලනය කරන්නේ කියන ඒක සම්පූර්ණ අසත්‍යයක්. ඒක එසේ වෙන්නේ නැහැ කියන්න අවශ්‍ය කරන තව වගන්ති කීපයකට අවධානය යොමු කරනවා. එකක් 15-16 දැන් බලන්න ඒ දෙකේම කියලා තියෙන්නේ අපේ ව්‍යවස්ථාවේ 154 වෙනි වගන්තිය ප්‍රකාරව මේ කමිෂන් එකේ accounts විගණනය කළ යුතුයි. දැන් මේ විගණනය කරන අපි කවුරුත් දන්නවා මේ කමිෂන් එකෙන් තමයි කොමිසම ජනාධිපතිතුමා පත් කරන කොමිසමෙන් තමයි සම්පූර්ණ පාලනය ගෙනියන්නේ මේ ව්‍යාපෘතිවල. මේ එතකොට මේ කොමිසමේ වැදගත්ම දේ මොකද්ද? වැදගත්ම දේ ඒකේ විගණනය. ලාභ හා පාඩු මොකුත් නැත්තම් මේ වෙලා තියනවද මොකුත් වංචාවල් වෙලා තියනවද කියලා බලන්න විගණනය. දැන් මේ විගණනය පැහැදිලිව මේ පනතෙම කියලා තියෙනවා අපේ ව්‍යවස්ථාවේ 154 ප්‍රකාරව
විගණනය කළ යුතුයි කියලා. ඒ විගණනය කිරීම විතරක් නෙවෙයි ඊළඟට ඒකේ උපවග්නති දෙකේ කියලා තියෙනවා. ඒ ඔඩිට් රිපෝට් එක සබ්මිට් කරන්න ඕනේ කියලා ජනාධිපතිතුමාට යවන්න ඕනේ කියලා. එහෙම නැත්නම් ජනාධිපතිතුමා නොහිටියොත් ඒ පෝට් සිටි එක බාරව ඉන්න ඇමතිතුමාට කුමක් සඳහාද? to be tabled in parliament පාර්ලිමේන්තුවේ සභාගත කිරීමට. ඉතින් එම නිසා මේක මේ චීනෙන්වත් කවුරුවත් පාලනය කරන්න එකක් නෙවෙයි. අපේ රටේ අපේ ජනාධිපතිතුමා පත් කරන කොමිසමකින් පාලනය කරලා ඒකේ ඊගාවට ඒකේ මේ විගණනය කරපු වාර්තාවත් පාර්ලිමේන්තුවටත් ඉදිරිපත් කරන්න. ඒ 15/16 ඊගාවට බලන්න දැන් බලන්න මේකට මම උත්තර දෙන්නේ මොකද ආයි මං හිතන්නේ කිසි කෙනෙක් කියයි කියලා මේක මේ චීනේ කොලනියක් කියලා. චීනට කිසිම සම්බන්ධයක් මෙතන නැහැ. දැන් 71 බලන්න 71 4 උපවගන්ති 4. Every regulation made under this act shall, within a period of 3 months from the date of publication thereof in the Gazette, be brought before Parliament for approval, unless prevented due to the Parliament not being in session, in which event it shall be placed before Parliament at the earliest. දැන් මොකද්ද මේ කෙලිම කියලා තියෙන්නේ? මේ පනත යටතේ ගේන සෑම රෙගුලාසියක්ම ගැසට් එකේ දාලත් මාස 3ක් ඇතුළත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතුයි. ඊට පස්සේ කියලා තියෙනවා උපවගන්ති 5 any such regulation which is not approved by the parliament shall be deemed to be rescinded as from the date of such disapproval. මේක පාර්ලිමේන්තට එකට ගෙනාවේ නැත්තම් පාර්ලිමේන්ත එකෙන් අනුමත වුණේ නැත්තම් ඒ රෙගුලාසි සේරම අහෝසි වෙලා. ඉතින් ඔයිට වඩා ශ්‍රී ලංකාවට බලයක් ලැබෙන වෙන වගන්තියක් තියෙනවද? අපේ ජනාධිපතිතුමා පත් කරන කොමිසමකින් සියලු කටයුතු කරලා අන්තිමට ඒ නීති පවා පාර්ලිමේන්තුවෙන් ගැසට් කරලා ඉවරලා පාර්ලිමේන්තුවට දාන්න ඕනේ. කොහේ පාර්ලිමේන්තුවට? අපේ පාර්ලිමේන්තුවට. චීන පාර්ලිමේන්තුවට නෙමෙයි. අපේ පාර්ලිමේන්තුවෙන් මේ හරි මන්ට ඊගාවට just a minute please. මේ 65 වෙනි වගන්තිය මම ඔබතුමන්ලගේ අවධානය පොඩ්ඩක් යොමු කරන්න. නැත්නම් එක එක්කෙනා එක ඒවා ලියලිය කියනවා මේක මේ චීන කොලනියක්. ඒ චීන කියන වචනේ මම මේකේ නෑ. අපේ ජනාධිපතිතුමා මේක පාලනය කරන්නේ. 65 බලන්න. මෙන්න මෙහෙම කියලා තියෙනවා. From and after the date of commencement of this act, all land comprising the area or authority of the Colombo Port City shall be vested with the Commission in the manner set out in subsection 3. මේ පනත ආපු දවසේ ඉඳලා මේ සියලුම පෝට් සිටි එකේ ලෑන්ඩ් ඉඩම් වෙස්ට් වෙන්නේ නැත්තම් ඒක පැවරෙන්නේ මේ කොමිසමට චීන රජයට නෙමෙයි. ඊළඟට බලන්න ඒකේ උපවගන්ති 3 බලන්න. For the avoidance of doubt, it is hereby stated that on coming into operation of this act, the President may issue a land grant under the Crown Lands Ordinance in the name of the Commission. දැන් කවුද? දැන් ලංකාවේ තියෙන පනතක් තමයි Crown Lands Ordinance. ඕකේ යටතේ පැවරීමක් කරනවා නම් ඒ ජනාධිපතිතුමා ඒක පවරන්නේ කාටද? චීන රජයටද? නෑ, කොමිසමට. ඊළඟට මට මොහොතක් දෙන්න 41:11. ආයි එතකොට කිසි කෙනෙක් අහන්න ඕනේ නෑ මේවා ගැන මේ චීන රජයක් ගැන. චීන කියන ගෑල්ලක් මේකේ ගෑවිලා නෑ. 41 වෙනි වගන්තියේ උපවගන්තිය 11 11 නේද මම වට කිව්වේ. යා. දැන් බලන්න මේ වගන්තිය බලන්න. මේකේ බලතල කාටද තියෙන කියලා බලන්න. The commission may for good cause recommend to the Registrar General of Companies while stating the reason therefore to cancel any registration certificate of registration issued, and the Registrar General of Companies shall cancel such certificate of registration. Upon such cancellation, the offshore company shall cease to enjoy. Then අක්වෙරළ ව්‍යාපාර කියලා තියෙනවනේ මේකේ. ඒ අක්වෙරළ ව්‍යාපාර කියන්නේ මොනවද කියලා මේකෙම කියලා තියෙනවා.
එතකොට ඔය අක්වෙරළ ව්‍යාපාරයක එක ව්‍යාපාරයක් හරි ඒකට රෙජිස්ට්‍රේෂන් එක ඒකට අනුමතිය දුන්නට පස්සේ දැනගන්න ලැබුණොත් මේ ව්‍යාපාරය සුදුසු නෑ මෙතෙන්ට කියලා. කමිසමට පුළුවන් for good cause හොඳ හේතු මත වහාම කියන්න රෙජිස්ට්‍රාර් ජෙනරල් of companies කොහේ රෙජිස්ට්‍රාර් ජෙනරල් of company චීනේද? ලංකාවේ කොම්පැනි රෙජිස්ට්‍රාර් ජෙනරල්ට කියන්න පුළුවන් වහාම ක්‍රියාත්මක කරන පරිදි ඔය අක්වෙරළ කොම්පැනියට දීපු සහතිකය අනුමැතිය වහාම අස් කරන්නේ ඉල්ලා අස් කරන්නේ කියලා. අන්න එතකොට ඒක එතනින් මේ කොම්පැනිය ඉවත් වෙනවා. ඉතින් මේ වගේ කරුණු කාරණා තියෙද්දි මං හිතන්නේ මින් ඉදිරියට කවුරුවත් කියයි කියලා නිකන් ජනතාව නොමග යවන්න මේක මේ චීනයට රට පාවා දීමක්. මේක චීනයට අයිති වෙන්නේ නැහැ. ලංකාවට අයිති වෙන්නේ නැහැ. චීන සිටියමටයි මේක වැටෙන්නේ. මේක ලංකාවේ සිටියමට වැටෙන්නේ නැහැ. ලංකාවේ සිටියමට වැටුනේ අපේ ආණ්ඩුව කාලේ නෙමෙයි ගිය ආණ්ඩුව කාලේ. ගැසට් කරලා. ඉතින් එම නිසා මං හිතනවා එයින් එහාට මේ ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. අවසාන වශයෙන් මට කියන්න තියෙන්නේ හැමදේම සර්බ අසූභවාදීව බලන්නට එපා. මට මතකයි මේක පටන් ගන්නකොට එක්තරා දේශපාලනයෙක් කිව්වා කොහෙද මේවා පුරවන්න ගල් තියෙන්නේ සීගිරිය කඩාගෙන ඉන්න වෙයි කියලා. සීගිරිය කැඩුවෙත් නැහැ, පාරේ ගල් කැඩුවෙත් නැහැ. දෙයනේ කියලා මේ තමයි තාක්ෂණය තියෙන එක පිළිබඳ අවබෝධයක් නැහැ. දන්න දේවල් තියෙනවා, නොදන්න දේවල් තියෙනවා. අපිට නොදන්න දේවල් තියෙනවා නම් නොදන්නයි කියලා පිළිගන්නට ඕන. හැමදේම සර්ව අසුභවාදීව බලන්න එපා. මේ රටට හොඳක් මේ වෙන්නේ ඒකනේ ගිය ආණ්ඩුවත් ඕකම කන්ටිනියු කරේ. ඒ හින්දා මේක සුභවාදීව බලන්න රටට අහිතකර දෙයක් වෙන්නේ නැහැ. සාමාන්‍ය ක්‍රියාපටිපාටිය මේ අනුගමනය කරලා තියෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණයේ ඉදිරියේ තියෙනවා. අඩුපාඩුවක් තියෙනවා නම් ශ්‍රේෂ්ඨාධිකරණය අපිට පෙන්නලා දෙයි. අපි ශ්‍රේෂ්ඨාධිකරණයට විරුද්ධව හෝ ශ්‍රේෂ්ඨාධිකරණයට මේ අනුමැතියට සහ නියෝගයට පටහැනිව යන්න කිසිම අදහසක් අපිට නැහැ. අපි කරලත් නැහැ. එම කරන්නත් බෑ. නීතියට අනුකූලව තමයි සියල්ල සිද්ධ වන්නේ. ඒකම thank you අලිසබ්‍රි අමතුමා. ඒක මම කියන්නට ඕනේ දැනටමත් ලංකාවේ ප්‍රධාන නීති නිලධාරී වන නීතිපතිතුමා මේ පනත අපේ ව්‍යවස්ථාවට අනුකූල බවට සඳහන් කළ ලිපියක් යොමු කළා තිබෙනවා. හරි. හරි මන්ත්‍රමනි අද දවසේදී ජනමාධ්‍ය අමාත්‍යාංශය වගේම ජාතික සංවර්ධන මාධ්‍ය මධ්‍යස්ථානය එකතුවෙන් පැවැත්වුණු සයිබර් කන්ෆරන්ස් හමුවේ තවත් විශේෂයෙන්ම පෝට් සිටි සම්බන්ධයෙන් නීතිමය තත්ත්වය පිළිබඳව කතා කරන්න අද දවසේදී අපි සමග එකතු වුණු අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මැතිතුමන්ට ඒ වගේම පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහ මැතිතුමාට සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ඩිලාන් පෙරේරා මැතිතුමන්ට ජාතික සංවර්ධන මාධ්‍ය මධ්‍යස්ථානයේ ඒ වගේම ජනමාධ්‍ය අමාත්‍යාංශ රජයේ ප්‍රති දෙපාර්තමේන්තුව වෙනුවෙන් අපගේ ස්තුතිය පුද කර සිටිනවා. අපි බලාපොරොත්තු වෙනවා මින් ඉදිරියටත් ඔබතුමාලා සම්බන්ධ කරගෙන මේ වැඩසටහන ඉස්සරහට දිගටම කරගෙන යන්නට මෙම ජනතාවට හරි තොරතුරු නිවැරදි තොරතුරු ලබා දීමේ අදිරණින් තමයි අපි මේ වැඩසටහන දිගින් දිගටම පවත්වාගෙන යන්නේ සහ බලාපොරොත්තු වෙන්නේ. අපි ස්තුතිවන්ත වෙන අද දවසේදී අප සමග එක් වූ මාධ්‍යවේදීන්ට විනාඩි 20ක් 25ක් පමණ කාලයක් විතර වැඩියෙන් අපිට කාලය තිබුණාට වඩා පාවිච්චි කරලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් සමාව ඉල්ලා සිටින මේ අවස්ථාවේදී ඒ වගේම අපි යලිත් මෙවැනිම වැඩසටහනකින් හමු වෙමින් බලාපොරොත්තු වෙන සමුගන්නවා. ඔබට සුබ දවසක්. ස්තුතියි.